හරි අපි පටන් ගමු. අපිට අද කතා කරන්න තියෙන ප්‍රේරක ගැන. රයිට් ප්‍රේරක ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ප්‍රේරකයක් කියන්නේ මොකද්ද? මුලින්ම කතා කරලා තියෙන ප්‍රේරකයක් කියන්නේ මොකද්ද පුතේ? රයිට් ප්‍රේරකයක් කියන්නේ අපි දන්න විදිහට කිව්වොත් එහෙම කොයිල් එකක් නේ කොයිල් එක කියන්නේ මොකද්ද පුතේ? සන්නායකයක් උතනවා මොකක් හරි හරයක නේ මොකක් හරි හරයක. ඒක හරය මේ වගේ රයිට් හරය මේ වගේ ඔන්නෝම මුද්දක් වගේ එකක උතලා තියෙන්නත් පුළුවන්. නැත්තම් එහෙම මේ වගේ සීන්ද්‍රාකාර හරයක උතලා තියෙන්නත් පුළුවන්. ඒ වගේ සීන්ද්‍රාකාරක හරයක ඔහොම එකක මේ මොකක් හරි ඔහොම උතලා තියෙනවා වෙන්නත් පුළුවන්. රයිට් ඔය කොයිල් එකකට තමයි අපි කියන්නේ ප්‍රේරකයක් කියලා. රයිට් හරි. එතකොට පුතේ ඔයාලා දන්නවා අපි පොඩි කාලේ කරලා තියෙනවා ඇණයක් වගේ යකඩ ඇණයක් අරගෙන ඒකේ උතනවා සන්නායකයක්. රයිට් සන්නායක උතන කොයිල් එකක් විතර උතලා ඇණයක යකඩ ඇණයක උතලා අපි බැටරියක් සම්බන්ධ කරනවා. හරිද? බැටරියක් කියන්නේ පුතේ DC කරන්ට් එකක්. DC කරන්ට් එක කියන්නේ කාලයත් සමග වෙනස් වෙන්නේ නැති වෝල්ටේජතාවක් සහ ධාරාවක්. රයිට් එතකොට බැටරියක් වගේ එකක්. හරි එතකොට මෙන්න මේ වගේ කාලයත් සමග වෙනස් වෙන්නේ නැති වෝල්ටේජතාවක් තමයි බැටරියෙන් අපි බැටරියෙන් ලබා දෙන්නේ. රයිට් හරිද? එතකොට ධාරාවත් කාලය සමග වෙනස් වෙන්නේ නැති එකක්. ඒ වගේ එකක් ලබා දුන්නාම මොකද වෙන්නේ පුතේ? මතකද? ඒ වගේ එකක් ලබා දුන්නාම වෙන්නේ රයිට් මෙන්න මෙහෙම චුම්බක ක්ෂේත්‍රයක් මෙයාගේ හට ගන්නවා. ඔන්නෝම රයිට් ඔන්නෝම චුම්බක ක්ෂේත්‍රයක් ඔන්නෝම වර්ධනය වෙනවා. වර්ධනය වෙලා මොකද වෙන්නේ? වර්ධනය වෙලා උඩරින් වෙලා තියෙනවා. රයිට් ඕකට තමයි අපි කියන්නේ මේක නෑ චුම්බකයක් වෙනවා කියලා. රයිට් චුම්බක ක්ෂේත්‍රයක් හැදෙනවා චුම්බකයක් වෙනවා කියන මෙන්න එහෙම චුම්බක රේඛා ගමන් කරනවා. රයිට් එයාලා අපිට ඇහැට පේන්නේ නැහැ නේ. නමුත් ඔය වගේ චුම්බක රේඛා ගමන් කරන චුම්බකයක වගේ. ඒකින්ද මේක පැත්තක් පුතේ නෝත් පෝල් එක වෙනවා අනිත් පැත්ත රයිට් අනිත් පැත්ත සවුත් පෝල් එක වෙනවා. රයිට් අනිත් පැත්ත සවුත් පෝල් එක වෙනවා. මෙයා සවුත් පෝල් එක. එතකොට මෙයා නිකන් චුම්බකයක් වගේ පුතේ. චුම්බකයක් කියන්නේ මොකද්ද? මෙන්න මේ වගේ ඔන්න චුම්බකයක් දණ්ඩ චුම්බකයක් නන්දින්නම්කෝ. චුම්බකයක් ගත්තත් ඔහම නේද? චුම්බකයක් ගත්තොත් මේ පැත්ත නෝත් පෝල් එක, මේ පැත්ත සවුත් පෝල් එක. නැත්තම් ඕක අනිත් පැත්ත. රයිට්. ඕකේ චුම්බක රේඛාව ඔය විදිහට වීදින එක තමයි වෙන්නේ. ඕකෙත් වෙන උදේ චුම්බක රේඛාව ඔය විදිහට මෙන්න මෙහෙම චුම්බක රේඛා නෝත් පෝල් එකේ ඉඳන් සවුත් පෝල් එකට වීදින එක. රයිට්. ඔන්න. ඉතින් පුතේ අපි කොයිල් එකකට මේ වගේ බැටරි එක වෝල්ටේජ් එකක් දුන්නොත් නැත්නම් සරල ධාරා වෝල්ටේජතාවක් දුන්නොත් එහෙම චුම්බක ක්ෂේත්‍රය හැදිලා උඩරින් වෙලා රයිට් උඩරින් වෙලා ඒ විදිහට තියෙනවා. ඒ කියන්නේ චුම්බකයක් වගේ වැඩ කරනවා. අපි බැරි වෙලා මේ මෙතන ස්විච් එකක් දාලා තියෙනවා කියලා හිතමුකෝ. රයිට් ස්විච් එකක් දාලා ස්විච් එක ඕෆ් කරොත් එහෙම හරි ස්විච් එකක් දාලා ස්විච් එක ඕෆ් කරොත් එහෙම මොකද වෙන්නේ? චුම්බකේ නැති වෙනවා. චුම්බක බලය නැති වෙලා මේ හැදිලා තියෙන චුම්බක ක්ෂේත්‍ර ටික නැති වෙලා ධාරාවුත් නැති වෙනවා. සාමාන්‍ය විදිහට චුම්බක ගතිගුණ නැති වෙනවා. රයිට් කරන්ට් එක දෙනකන් දීලා තියෙනකන් මෙයා චුම්බක ගතිගුණ දක්වනවා. මෙයාට අපි අකඩ කුඩු මොන හරි ආකර්ෂණයකට ලං කරොත් එහෙම එයා ආකර්ෂණය කරගන්නවා නේද? රයිට් ඔක මතකනේ. ඔක දන්නවනේ. ඔක අපි දන්න දේ. රයිට් එතකොට මේ ප්‍රේරකයකට මේ කොයිල් එකකට ප්‍රේරකයකට අපි සරල ධාරා වෝල්ටේජතාව දුන්නොත් එහෙම එයාගේ චුම්බක ගතිගුණ පෙන්වනවා. රයිට් ඒ වගේම තමයි පුතේ අපි එයාට රයිට් අපි එයාට දුන්නොත් මේ වගේ ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාවක් මේ මෙයා තමයි ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාව. අපි ලබා දෙන්නේ මේ ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාව. මෙන්න මෙහෙම කාලය සමග වෙනස් වෙන එකනේ. නේ මොකක් හරි ජෙනරේටර් එකකින් හදාගන්න කාලය සමග වෙනස් වෙන ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාව. රයිට් ගෙදර ස්විච් එක ප්ලග් එකට ගියව කියන්නකෝ. ඔම ප්‍රේරකයක් සම්බන්ධ කරලා එතකොට මොකද වෙන්නේ? එතකොට වෙන්නේ පුතේ එතකොට වෙන්නේ මෙතන චුම්බක ක්ෂේත්‍රය හැදෙනවා. රයිට් චුම්බක ක්ෂේත්‍රය හැදුනට පුතේ සිද්ධ වෙන්නේ ඇත්තටම ධාරාව එන්න වැඩි වෙනවනේ පුතේ. අපි මෙතන සපේන ධාරාවත් මේ සැපින් වෝල්ටේජ් සපේන ධාරාවත් එන්න විශාල වෙනවා. විශාල වෙනවා ඊට පස්සේ අඩු වෙනවා. ඊට පස්සේ ආයි ඍණ පැත්තට විශාල වෙනවා ආයි අඩු වෙනවා. රයිට් එතකොට මෙතනත් වෙන්නේ මේ චුම්බක ක්ෂේත්‍රය මේ හැදෙනවා. ඔන්නෝම හදා ගන්නවා මුලින්ම චුම්බක ක්ෂේත්‍රය. ඔන්නෝම. හරි. ඊට පස්සේ තව ටිකක් අපි දෙන වෝල්ටේජ් වැඩි වුණාට පස්සේ තව ටිකක් මේ වර්ධනය කර ගන්නවා ඉක්මනට. තව ඉක්මනට වර්ධනය කර ගන්නවා.
එයා වර්ධනය කරගන්න මේකේ වැඩි වෙන චුම්බක ශේෂ්ත්‍රය. ඔන්න ඔහොම. රයිට්. ඔන්න ඔහොම. රයිට්. ඊට පස්සේ එන්න දැන් ඔන්න බලන්න ආයෙත් මොකද වෙන්නේ? අඩු වෙනවා මේ. ධාරාව අඩු වෙනවා. ධාරා වෝල්ටේජ් තාවත් මෙහෙම නම් ධාරාවත් අඩු වෙනවා. ධාරාවත් ඔහොමනේ යන්න පුතේ. ධාරා මෙහෙම යන්න ඕනේ. අපි සපේන ධාරාව මං කියන්නේ. හරි. ප්‍රේරකයෙන් යද්දි වෙනස් වෙනවා. අපි සපේන ධාරාව ඔහොමනේ වෙන්න ඕනේ. රයිට්. හරි. එතකොට ආයෙ මොකද වෙන්නේ? ධාරා වෝල්ටේජ් අඩු වෙද්දි ආයෙ චුම්බක ක්ෂේත්‍රය හැදෙන එක ආයෙ අඩු වෙනවා. චුම්බක ක්ෂේත්‍රය ආපහු අඩු වෙනවා. කුඩා වෙනවා. රයිට්. ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍රය ආපහු ඔන්න ඔහම අඩු වෙගෙන යනවා. නැති වෙගෙන යනවා. හරි. චුම්බක ක්ෂේත්‍රය නැති වෙගෙන යනවා. ඔන්න ඔහම. රයිට්. ඒ මොන අවස්ථාවේද? ඒ කියන්නේ ඒ පුතේ මේ ආපහු අඩු වෙන අවස්ථාව. නේ? වක්‍රය එන්න ආයෙ බිඳුව වෙන අවස්ථාව. ආයෙ වක්‍රය බිඳු වුණා කියන්නේ මෙතන බිඳු වුණා කියන්නේ වෝල්ටේජ් තවස ධාරාව. හරි. වෝල්ටේජ් තාවයි බිඳු සැපීම් වෝල්ටේජ් තාව බිඳු වුණා කියන්නේ ආයෙ චුම්බක ක්ෂේත්‍රය නැති වෙනවා මෙතන. ඔන්නෝම චුම්බක ක්ෂේත්‍රය නැති වෙනවා පුතේ මෙතන. රයිට්. ආයෙ මොකද වෙන්නේ? දැන් ආපහු වෝල්ටේජ් තාව ඍණ පැත්තට වර්ධනය වෙනවා. රයිට්. වෝල්ටේජ් තාව ඍණ පැත්තටම වර්ධනය වෙනවා. එතකොට මොකද වෙන්නේ? ආයෙමත් අර වැඩේම වෙන්නේ. හැබැයි දැන් කලින් හැදුනේ මේ පැත්තටනේ. දැන් හැදෙන්නේ මේ පැත්තට. දැන් කලින් මේ පැත්ත නෝර්ත් පෝල් මේ පැත්ත සවුත් පෝල් තිබ්බේ. දැන් හැදෙන්නේ දැන් වෙනස් වෙනවා. රයිට්. දැන් මේ පැත්තට. රයිට්. දැන් මේ පැත්තට වර්ධනය වෙන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ පුතේ? එතකොට වෙන්නේ මේ පෝල් දෙක මාරු වෙනවා. මෙතන නෝර්ත් පෝල් වෙනවා, මෙතන සවුත් පෝල් වෙනවා. ඒ කියන්නේ චුම්බක ගතිගුණයක් වගේ තමයි ඇති වෙන්නේ. හැබැයි චුම්බකයේ දිශාව එන්නේ චුම්බක ගතිගුණ එන්නේ වැඩි වෙනවා, ආය අඩු වෙනවා. ආය දිශාව මාරු වෙනවා. කියන්නේ චුම්බකයක් මෙහෙම තියෙනවා නම් රයිට් මෙයා චුම්බකයක් කියලා හිතනොත් එහෙම කොහොම මේක පෝල් එක මෙයා අනිත් පෝල් එක. මෙයා නෝර්ත් පෝල් වෙනවා, මෙයා සවුත් පෝල් වෙනවා. ඊට පස්සේ මෙයාගේ චුම්බක ගතිගුණ වැඩි වෙනවා, මෙයාගෙත් වැඩි වෙනවා. ඊට පස්සේ එහෙම ආය අඩු වෙනවා. අඩු වෙලා ඊට පස්සේ ආපහු මෙයා මොකද වෙන්නේ? මෙයා නෝර්ත් පෝල් වෙනවා, මෙයා සවුත් පෝල් වෙනවා. රයිට්. තේරුණාද කියන වැඩේ? ඔන්න ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ. ඊට අමතරව පුතේ මේ අවස්ථා දෙකේදීම අපි සරල ධාරා වෝල්ටේජ් තාක් දුන්නත් රයිට් අපි සරල ධාරා වෝල්ටේජ් තාක් දුන්නත් මේ කොයිල් එක ඇතුලේ අපේ සැපීම් වෝල්ටේජ් තාව තියෙන මේ පැත්තේ පුතේ සැපීම් වෝල්ටේජ් තාව මේ පැත්තට වී රයිට් අපේ සැපීම් වෝල්ටේජ් තාවට විරුද්ධව වෝල්ටේජ් තාව මේ කොයිල් එක ඇතුලේ හදා ගන්නවා. අපි ඊ කියලා ගමු යාව සැපීම් වෝල්ටේජ් තාවට විරුද්ධව කොයිල් එක ඇතුලේ හදා ගන්නවා. ප්‍රේරණය කරගන්න වෝල්ටේජ් තාව. ඒකට අපි කියන ප්‍රේරිත වෝල්ටේජ් තාව කියලා. මෙයාගේ ඇතුලේ මොකද කරගන්නේ? මෙයාගේ ඇතුලේ වෝල්ටේජ් තාවක් හදා ගන්නවා පුතේ. රයිට්. මෙයාගේ ඇතුලේ තොන්නම සැපීම් වෝල්ටේජ් තාවට විරුද්ධව සැපීම් වෝල්ටේජ් තාව මේ පැත්තට තියෙන්නේ මේ. B මේ පැත්ත ධන පැත්ත කියලා හිතුවොත් ඉතින් ධාරාව මෙහෙට යනවා කියලා අපි හිතුවොත් පුතේ මෙයාගේ හරි ධාරාව මේ පැත්තට යනවා කියලා හිතුවොත් පුතේ ඒ කියන්නේ මේ පැත්ත වෝල්ටේජ් තාව වැඩි මේ පැත්තේ අඩුයි. මේ පැත්ත වැඩි මේ පැත්තේ අඩුයි. ඒ කියන්නේ මේ පැත්තට මේ රයිට් අන්න ඔහම තමයි තියෙන්නේ. එතකොට සැපීම් වෝල්ටේජ් තාව මේ පැත්තට තියදී යාට විරුද්ධව E කියලා ප්‍රේරිත වෝල්ටේජ් තාව අනිත් පැත්තට කොයිල් එක ඇතුලෙන් හදා ගන්නවා. තේරෙනවද කියන එක? සැපීම් වෝල්ටේජ් තාවට විරුද්ධව වෝල්ටේජ් තාවක් හදා ගන්නවා. වෝල්ටේජ් තාව කියන්නේ මොකක්ද පුතේ? ධාරාව ගලා යන දෙන විද්‍යුත් පීඩනයනේ. ධාරාව ගලා යන ධාරාව යමන් කියලා තල්ලු කරන්නේ කවුද? යන්න කියලා ධාරාවට තල්ලු කරන්නේ පුෂ් කරන්නේ හරිද? බැක් කරන්නේ කවුද? වෝල්ටේජ් තාවනේ. රයිට්. එතකොට මොකද කරන්නේ? ඒ වෝල්ටේජ් සැපීම් වෝල්ටේජ් තාවට විරුද්ධව කොයිල් එක ඇතුලෙන් වෝල්ටේජ් තාවක් හදනවා. මෙන්න මේ ප්‍රේරතාව නිසා කියලා ගතිගුණයක් නිසා රයිට් මේ චුම්බකත්වයේ ප්‍රේරකත්වයේ නිසා මේ චුම්බක ක්ෂේත්‍ර නිසා අනිත් පැත්තට හරි මේ අනිත් පැත්තට හදනවා සැපින් වෝල්ටේජ් වල විරුද්ධ ප්‍රේරිත වෝල්ටේජ් තාවක් කොයිල් එක ඇතුලේ ප්‍රේරකය ඇතුලේ රයිට් හරිද හරි ඊට පස්සේ පුතේ මම කියන්නම් රයිට් ඔයාලා ලියා ගන්න දෙනවා හරි ඔයාලට ඔක්කොම නෝට් එක දෙන්නම් රයිට් හරි ඊට පස්සේ ඔන්න බලන්න පුතේ මම දැන් මේකමයි මෙන්න මේකම හරි මේකම මම දැන් කියන්න යන්නේ කොහොමද වෙන්නේ කියලා. ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍රය හැදෙන්නේ කොහොමද කාලෙත් එක්ක වෙනස් වෙන්නේ කොහොමද කියලා තමයි මේ පෙන්වන්න හදන්නේ. කොහොමද වෙන්නේ? අපි ගත්තොත් එහෙනම් මුලින්ම මෙන්න මේ වගේ අවස්ථාවක් චුම්බක ක්ෂේත්‍රය වර්ධනය වෙගෙන යන අවස්ථාවක්. රයිට් අපි හිතමු මෙන්න මෙහෙම චුම්බක ක්ෂේත්‍රයක් හැදිලා දැන් තියෙන ටික ටික වර්ධනය වෙගෙන යනවා. රයිට් චුම්බක ක්ෂේත්‍රයක් වර්ධනය වෙගෙන යනවා. රයිට් මෙයා නෝර්ත් පෝල් මෙයා සවුත් පෝල්. රයිට් ඔය අවස්ථාව. ඊට පස්සේ අපි ගමු මෙන්න මේ වගේ අවස්ථාවක් උපරිම වෙච්ච අවස්ථාවක්. ඒතර කොහොමද වෙන්නේ පුතේ? චුම්බක ක්ෂේත්‍රේ හරි චුම්බක ක්ෂේත්‍රය හැදෙන්න පුළුවන් උපරිම වෙලා තියෙන්නේ. ඔන්න ඔහොම.
මේක north pole එක හොඳ මේක south pole එක. මේක හොඳම north pole එක මේක හොඳම south pole එක. right? ආකර්ෂණය කරගන්න පුළුවන් ලේසි. right? ඒ වගේ. හරි. ඊට පස්සේ දැන් ආයේ මේ වගේ අවස්ථාවක්. ආයෙත්පත් වෙන පුතේ අර කලින් වගේ අවස්ථාවට. ඒ කියන්නේ චුම්බක ශේෂ්ත්‍රය ටිකක් වර්ධනය වෙලා දැන් අඩු වෙලා තියෙනවා. අපු උපරිම වෙච්ච එක ආයෙ අඩු වෙලා. right? ආයෙ මම මේ අවස්ථාව ගන්න පුතේ මෙන්න මේ වගේ අවස්ථාවක්. ඒ කියන්නේ ඍණ පැත්තට දැන් යන්න පටන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ මොකද්ද පුතේ? ඒ කියන්නේ මෙයා මෙන්න මෙහෙම චුම්බක ශේෂ්ත්‍රය අනිත් පැත්තට. කියන්නේ මෙයා north pole දැන් මෙයා south pole. ඔන්න ඔහොම වෙන්න පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ ආයෙ අපි ගත්තොත් මේ වගේ අවස්ථාවක්. ඒ කියන්නේ මෙයා ගමු ඍණ වශයෙන් උපරිම වෙලා තියෙන්නේ. දැන් මෙයා north pole එක මෙයා south pole එක උපරිම වෙලා තියෙන්නේ. ඔන්න ඔහොම. ඔන්න උපරිම වෙලා තියෙන්නේ ඍණ පැත්තට. right? එතකොට north pole එක south pole එක මාරු වෙලා. right? දැන් මේ වගේ අවස්ථාවක් ගත්තොත් එimhe ආයේ ඍණ බව අඩු වෙලා තියෙන්න ඕන. right? පැහැදිලිනේ. ඔක ලොකුවට ඕනේ නැහැ. මං වැඩේ වෙන විදිය කිව්වේ. right? මොකද වෙලා තියෙන්නේ කියලා කිව්වේ. right? ඊට පස්සේ අපි ප්‍රේරතාවය කියන්නේ මොකක්ද කියලා ඊට පස්සේ කතා කරමු. ඔය ටික වලට අවුලක් නැහැනේ. ඔය ටික අවුලක් නැහැනේ. ඔය ටික මොකක්ද උනේ කියලා මේ ප්‍රේරකයක් කියන්නේ මොකක්ද? කොයිල් එක. කොයිල් එක ඇතුලේ මොකක්ද වෙන්නේ? චුම්බක ගුණ හටගන්න. චුම්බක ගුණ හටගන්න කොහොමද? right? ඊට අමතරව ප්‍රේරිත වෝල්ටේජතාව කියන්නේ මොකක්ද? ඒක හටගන්න කොහොමද? හරි? ওই දේවල් ගැන ඔයාලට පැහැදිලිනේ. right? මොනවයි ප්‍රශ්නයක් තියෙනවද පුතේ? මොනවයි ප්‍රශ්නයක් තියෙනවද? මම ප්‍රේරතාව කියන්නේ මොකක්ද කියලා දෙන්නම්. right? හරි. එහෙනම් මම නෝට් එක දෙන්නම්. ඔයාලගේ ටියුට් එක ගන්න පුතේ. ටියුට් එකේ තියෙනවා ටියුට් එකේ 23 වෙනි පිටුව ගන්න. 23 වෙනි පිටුව පෙරලා ගන්න ටියුට් එකේ. right? ටියුට් එකේ 23 වෙනි පිටුව පෙරලා ගන්න පුතේ. ඔය තියෙන්නේ ටියුට් එකේ 23 වෙනි පිටුව. right? පෙරලගෙන බලන්න මොනවද තියෙන්නේ කියලා. කම්බියක් දඟරයක් ලෙස පහසුවෙන් චුම්බක ශ්‍රාවයක් ගමන් කළ හැකි යකඩ වාණය වැනි චුම්බකන හරයක හෝ චුම්බකන නොවන හරයක එතු විට ප්‍රේරකයක් ලෙස හැඳින්වෙනවා. right? දැන් මෙතන තියෙනවා චුම්බකන හරයක් හෝ චුම්බකන නොවන හරයක් කියලා. right? ඒ කියන්නේ මොකක්ද පුතේ? ඒ කියන්නේ මෙයා මේ ඔතලා තියෙන්නේ මේ ඔතලා තියෙන මුදුවක් වගේ කියන්නේ. මෙයා චුම්බකන හරයක් වෙන්නත් පුළුවන්. චුම්බකන හරයක් කියන්නේ මොකක්ද පුතේ? චුම්බකන හරයක් කියන්නේ චුම්බක ආකර්ෂණය කරගන්න පුළුවන් හරයක්. ඒ කියන්නේ යකඩ වගේ නේ යකඩ වගේ චුම්බකත් එක්ක ආකර්ෂණය හරයක්. නැත්තම් චුම්බක නොවන හරයක් කියන්නේ මොකද්ද පුතේ? අනික ප්ලාස්ටික් නැත්තම් නිකම්ම ඔතනවා. නිකම්ම ඔතනවා කියන්නේ වායුවේ. වායුව ඔතනවා කියලා කියන්නේ වායු හරයක් කියලා කියන්නේ. ඒ කියන්නේ මොකකවත් ඔතන්න නැතුව තුඩ බැඳීමක් නැතුව නිකන් එයා ඔතනවලු. හරි. එතකොට නිකන් වාතයට චුම්බක මේ ආකර්ෂණය වෙන්නේ නැහැ පුතේ. ඒකින්ද ඒ චුම්බක නොවන හරයක් වෙන්නත් පුළුවන් චුම්බකන හරයක් වෙන්නත් පුළුවන්. right? චුම්බක ශ්‍රාවය ගමන් කළ හැකි යකඩ වාණය වැනි චුම්බකන හරයක හෝ චුම්බකන නොවන හරයක එතු විට ප්‍රේරකයක් ලෙස හැඳින්වෙනවා. right? ප්‍රේරකයක් විදිහට හඳුන්වනවා අපි. සාමාන්‍ය කියන්නේ කොයිල් එකක් කියලා මෙයාට. ප්‍රේරකයක් කියන්නේ කොයිල් එකක් කියලා සාමාන්‍යයෙන් කියන්නේ. හරි වචනේ ඉන්ඩක්ටර්ස් ඉංග්‍රීසියෙන් ගත්තොත් කියනවා. right? හරි. හරි පුතේ. ඊට පස්සේ මෙතන තියෙන වලට දීලා ලියා ගන්න. එතන ලියා ගන්න පුතේ තරුවක් දාලා ලියා ගන්න. තරුවක් දාලා ලියා ගන්න. පරිවර්ණය කළ සන්නායක කම්බි දඟරය තුලින් පරිවර්ණය කළ සන්නායක කම්බි දඟරය තුලින් පරිවර්ණය කළ සන්නායක කම්බි දඟරය තුලින් ධාරාවක් යවූ විට ධාරාවක් යවූ විට ඒ තුල චුම්බක ගුණ හටගනී. ඒ තුල චුම්බක ගුණ හටගනී. ඒ තුල චුම්බක ගුණ හටගනී. right? මම ආයෙ පාරක් කියන්නම්. පරිවර්ණය කළ
සන්නායක කම්බි දඟරේ තුලින් පරිවර්ණය කළ සන්නායක කම්බි දඟරේ තුලින් ධාරාවක් යවූ විට ඒ තුල චුම්බක ගුණ හටගනී. රයිට්. හරිනේ. පරිවර්ණය කරපු සන්නායක කම්බි දඟරය තුලින් ධාරාවක් යවුවාම චුම්බක ගුණ හටගන්නවා. ඒ කියන්නේ චුම්බක ශේෂ්ත්‍රයක් කියලා චුම්බක ගුණ හටගන්නදී අපි කිව්වනේ කතා කරන්නේ. රයිට්. හරිනේ. ඊට පස්සේ ආයතන රොද්දා ලියා ගන්න පුතේ. ආයතන රොද්දා ලියා ගන්න. එතන ආයතන රොද්දා ලියා ගන්න. ඍජු කම්බියක් දඟරයක් ලෙස සකස් කර 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 එය තුලින් විචලනය වන ධාරාවක් ගලා යාමට සැලසූ විට ඒ තුලින් විචලනය වන ධාරාවක් ගලා යාමට සැලසූ විට ඒ තුලින් විචලනය වන ධාරාවක් ගලා යාමට සැලසූ විට ඒ තුලින් විචලනය වන ධාරාවක් ගලා යාමට සැලසූ විට ඒ තුලින් විචලනය වන ධාරාවක් ගලා යාමට සැලසූ විට ප්‍රේරතාව නැමැති ගුණයක් එයට ලැබේ. 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 රයිට් පුතේ? රයිට් ඒක හරිද? මම ආයෙ පාරක් කියන්නම්. ඍජු කම්බියක් දඟරයක් ලෙස සකස් කර ඒ තුලින් විචලනය වන ධාරාවක් ගලා යාමට සැලසූ විට ප්‍රේරතාව නැමැති ගුණයක් එයට ලැබේ. රයිට්. ඊට පස්සේ අපි ඊළඟ පිටුවට යමු 24 වෙනි පිටුවට. රයිට්. 24 වෙනි පිටුවට යන්න. රයිට්. 24 වෙනි පිටුවට ගිහිල්ලා ලියා ගන්න පුතේ. ආයතරුවක් දාලා ලියා ගන්න. ආයතරුවක් දාලා ලියා ගන්න. ප්‍රේරතාව වැඩිවීමේදී ප්‍රේරතාව වැඩිවීමේදී උපදවාගත හැකි චුම්බක ශක්තියද ඉහළ අගයක් ගනී. උපදවාගත හැකි චුම්බක ශක්තියද ඉහළ අගයක් ගනී. ප්‍රේරතාව වැඩිවීමේදී උපදවාගත හැකි චුම්බක ශක්තියද ඉහළ අගයක් ගනී. ප්‍රේරතාව වැඩිවීමේදී උපදවාගත හැකි චුම්බක ශක්තියද ඉහළ අගයක් ගනී. රයිට් පුතේ. දැන් ඔයාලා කල්පනා කරනවා ඉතින් මොකද්ද මේ ප්‍රේරතාව කියන්නේ කියලා. මොකද්ද ප්‍රේරතාව කියන්නේ? රයිට්. ප්‍රේරතාව කියන්නේ මොකද්ද කියලා සමහරට තාම අයිඩියා එකක් නැතුව ඇති. ප්‍රේරතාවින්ද තමයි පුතේ අපි මේ කිව්ව වැඩේ ඔක්කොම උනේ. ප්‍රේරතාවින්ද තමයි මේ වගේ චුම්බක ක්ෂේත්‍ර හට අරගෙන නේ කොයිල් එක හරහා යද්දි චුම්බක ක්ෂේත්‍රات ඇති වෙලා ප්‍රේරිත වෝල්ටේජතාවක් ඇති වෙලා මේ හැමදේම වෙන්නේ ප්‍රේරතාව නිසා. දැනට ඒක මතක තියාගන්න ප්‍රේරතාව කියන්නේ මොකක්ද කියලා කියලා දෙන්න. රයිට්. හරි. ඊට පස්සේ ලියන්න පුතේ මේකේ භාවිත. මෙතන පුතේ කළු පෑනින් මගේ ලියා ගන්න. භාවිත කියලා ලියා ගන්න තරු දාලා භාවිත. භාවිත පළවෙනි එක තමයි පුතේ සුසර පරිපතවල. සුසර පරිපතවල. පළවෙනි එක සුසර පරිපතවල. සුසර පරිපතවල. භාවිත පළවෙනි එක තරවත් දාලා ලියා ගන්න. සුසර පරිපතවල. මෙතනමයි ලියන්නේ. රයිට්. සුසර පරිපතවල. දෙවෙනි තරු දාන්න පුතේ පෙරහන් පරිපතවල. පෙරහන් පරිපතවල. දෙවෙනි එක ලියන්න පෙරහන් පරිපතවල. රයිට්. පෙරහන් පරිපතවල. හරි පුතේ මේ සුසර පරිපත කියන්නේ ටියුනින් සර්කිට් එක කියන්නේ අපි ටියුන් කරන දේවල් තියෙන එක්ක channel ටියුන් කරනවා රේඩියෝ එකේ නේ ඒ වගේ ටියුනින් සර්කිට් වල තියෙනවා. ඊළඟ තමයි
පෙරහන් පරිපථවල ෆිල්ටර් සර්කිට් වල ෆිල්ටර් සර්කිට් කියන්නේ මොනවද පුතේ? ෆිල්ටර්ස් කියන්නේ ඔයාලේ සබ්වූෆර් වල නේ තියෙනවනේ බේස් හදන්න පුළුවන් අපිට නේ. රයිට් ඒ බේස් හදන්න ඒවල තියෙන හයි ෆ්‍රීකවෙන්සි කට් කරලා ගන්නවා එක ලෝ ෆ්‍රීකවෙන්සි විතරක් ගන්නවා. ඒ වගේ ඒ ෆ්‍රීකවෙන්සි පෙරලා හරි ෆිල්ටර් කරලා ගන්න එක. රයිට් පෙරහන් පරිපථවලත් මේක යොදා ගන්නවා. හරි පුතේ. ඊට පස්සේ මෙතන තියෙනවා තරු ටිකක් දාලා තියෙනවා ඔයාලගේ ටියුට් එක බලන්න. ප්‍රේරකයක ප්‍රේරතාව හෙන්රි වලින් මන් අතර බෙදා බොහෝ දඟරවල ප්‍රේරතාව සඳහන් කරන මෙතන. ගොඩක් දඟරවල ප්‍රේරතාව සඳහන් කරලා නැහැ. හෙන්රි වලින් තමයි මයින්න. ප්‍රේරතාව මයින්න LRC මීටරය යොදාගෙන. රයිට්. ප්‍රේරතාව මයින්න පුතේ නිකම් සාමාන්‍ය මල්ටිමීටර එකකින් බෑ. ප්‍රේරතාව මයින්න LRC මීටරය කියන එක අපිට අවශ්‍ය වෙනවා. බොහෝ ප්‍රේරකයන්හි දඟරේ වට ගන්නත් දඟරේට යුතු වෝල්ටේජතාවත් ගලා යකි උපරිම ධාරා සඳහන් කර ඇත. මොකද්ද? බොහෝ ප්‍රේරකයන්හි දඟරේ වට ගන්න සඳහන් කරලා තියෙනවලු. ඒ වගේම දඟරේ ඉදිය යුතු වෝල්ටේජතාව. දඟරේට ඉදිය යුතු වෝල්ටේජතාව කියන්නේ සහ ගලා යන්න පුළුවන් උපරිම ධාරාව. ඊට ධාරාවක් ගලන් ගියොත් ප්‍රේරකය යනවා. රයිට්? රයිට්. ඊට පස්සේ භාවිත ගැන තියෙනවා. ඊට පස්සේ ආයි කියලා තියෙනවා සංවෘත පරිපථයට වෙනස් වන ධාරාවක් ලබා දීමෙන් ප්‍රේරිත වෝල්ටේජතාව හටගනී. රයිට් අපි ඔය දන්නවනේ. වෙනස් වන ධාරාවක් ලබා දුන්නාම ප්‍රේරිතතාව හටගන්නවා. ප්‍රේරිත වෝල්ටේජතාව හටගන්නවා. රයිට්. ඊට පස්සේ ප්‍රේරකයක් කරහා ගලා යන විචල්්‍ය ධාරාව මගින් ඇතිවන ප්‍රේරිත වෝල්ටේජතාව මගින් ප්‍රේරිතතාව අර්ථ දැක්විය හැකියි. ප්‍රේරිතතාව අර්ථ දක්වන්න පුළුවන් විදියක් මෙතන කියලා තියෙනවා. ප්‍රේරකයක් කරහා ගලා යන විචල්්‍ය ධාරාව මගින් ඇතිවන ප්‍රේරිත වෝල්ටේජතාව මගින් ප්‍රේරකයක ප්‍රේරිතතාව අර්ථ දැක්විය හැකියි. අපි බලමු පුතේ ප්‍රේරිතතාව කියන්නේ මොකක්ද කියලා. අපි දැන් ප්‍රේරිතතාව කියලා කතා කරගෙන ආවනේ. අපි කිව්වා ප්‍රේරිතතාව නිසා තමයි අර චුම්බක ගතිගුණ ඔක්කොම ඇති වෙන්නේ කියලා. රයිට්? ප්‍රේරිතතාව කියන්නේ මොකක්ද කියලා හරියටම බලමු. මුලින්ම පුතේ ප්‍රේරිතතාව කියලා කියන්නේ දැන් අපි රෙසිස්ටර් එක නැත්තම් ප්‍රතිරෝධයක කඩෙන් ගන්න ප්‍රතිරෝධයක නැත්නම් වයර් එකේ තියෙන ප්‍රතිරෝධයක හරි ප්‍රතිරෝධකතාවයක් තියෙනවා. ඒ කියන්නේ ධාරාව ගන්න බාධාවක් තියෙනවා. රයිට්? එතකොට ධාරිත්‍රකයක ධාරණාව කියලා ගයක් තියෙනවා. ඒ වගේ තමයි ප්‍රේරකයක තියෙන ප්‍රේරතාව කියලා ගයක්. රයිට්? ඒ මොකක්ද කියලා බලමු. රයිට්. ප්‍රේරතාව. ප්‍රේරකයක ප්‍රේරිත වෝල්ටේජතාව ඒ තුලින් ගලන ධාරා වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුලෝම සමානුපාතික වේ. මේ මොකක්ද මේ තියෙන්නේ? ප්‍රේරතාවයේ අර්ථ දක්වන විදිය තමයි තියෙන්නේ. ඒ කියන්නේ පුතේ ප්‍රේරකයක ප්‍රේරිත වෝල්ටේජතාව ඒ තුලින් ගලන ධාරාවේ වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුලෝම සමානුපාතික වේ කියලා තියෙන්නේ. අපි කතා කරාද පුතේ මතකයි නේද? මේ ප්‍රේරිත වෝල්ටේජතාවක් දඟරේ කොයිල් එක ඇතුලේ ඇති වෙනවා කියලා අපි කතා කරේ. අපි කොයිල් එකකට ප්‍රත්‍යාවර්ත වෝල්ටේජතාව දුන්නාම රයිට් චුම්බක ක්ෂේත්‍රය වර්ධනය වෙනවා වගේම කොයිල් එක ඇතුලෙන් මේ අපි සපේන සැපීම් වෝල්ටේජතර විරුද්ධ වෝල්ටේජතාවක් ඇති කරගන්නවානේ. ප්‍රේරණය කරගන්නවානේ. රයිට්? මතකනේ? ඕක තමයි ප්‍රේරිත වෝල්ටේජතාව කියන්නේ. රයිට්? මෙතන කියන්නේ ප්‍රේරකයක ප්‍රේරිත වෝල්ටේජතාව ඒ තුලින් ගලන ධාරාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට සමානුපාතික වේ. මේ ඒ තුලින් ගලන ධාරාව අපි හිතමු ධාරාව මෙහෙම ගලනවා කියලා. රයිට්? ධාරාව වෙනස් වෙනවනේ මෙන්න මෙහෙම. වෙනස් වීමේ මේ වෙනස් වීමට අනුලෝම සමානුපාතික වෙනවලු. රයිට්? වෙනස් වීමේ ශීඝ්‍රතාවයට මේ ධාරාව වෙනස් වෙන එක්කිනා. ධාරාව මේ දැන් ඉන්නවා බිඳුවේ 5 10 15 20 කියලා වෙනස් වෙනවා. ආය අඩු වෙනවා. රයිට්? අන්නේ වෙනස් වීමට අනුලෝම සමානුපාතික වෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ උදේ මෙන්න මෙහෙමයි. ඒ කියන්නේ ප්‍රේරිත වෝල්ටේජතාව E කියලා ගත්තොත් අපි E අනුලෝම සමානුපාතිකයි කාටද? ධාරාවටද? නෑ, ධාරාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ධාරා බෙදීම කාලයට. රයිට්? ධාරා බෙදීම කාලය තමයි ධාරා වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන්නේ. රයිට්? එතකොට මේ සූත්‍රයේ අපි මේ සමානුපාතික නීති අයින් කරන්න අපි දානවා මෙයා අයින් කරන්න අපි දානවා සමානුපාතික නියතයක්. එයා තමයි ඍණ L I බෙදීම T. රයිට්? ඍණ L තමයි එතකොට සමානුපාතික නියතය. මෙන්න පුතේ ඍණ L එයා තමයි සමානුපාතික නියතය. ඍණ L සමානුපාතික නියතය. රයිට්? ඒකිනුත් පුතේ මේ L කියන්නේ මොකද්ද? L කියන්නේ ප්‍රේරතාව.
L කියන්නේ ප්‍රේරතාව. right? ඔන්න දැන් ප්‍රේරතාව අපි දන්නේ නැතුව හිටපු එක ප්‍රේරතාව මොකක්ද කියන්නේ මොකක්ද කියලා ප්‍රේරතාව ආවා. right? හරි. එතකොට ඔයාලගේ ටියුට් එක ගන්න. ටියුට් එක අරගෙන පුතේ මෙන්න මෙතන ලියා ගන්න. මෙතන ලියා ගන්න. ප්‍රේරතාව කියලා තින්දන යට ලියා ගන්න. ප්‍රේරකයක ප්‍රේරිත වෝල්ටීයතාව ප්‍රේරකයක ප්‍රේරිත වෝල්ටීයතාව ප්‍රේරකයක ප්‍රේරිත වෝල්ටීයතාව ප්‍රේරකයක ප්‍රේරිත වෝල්ටීයතාව ඒ තුලින් ගලන ධාරාව ඒ තුලින් ගලන ධාරාව ඒ තුලින් ගලන ධාරාව ඒ තුලින් ගලන ධාරාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට 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 අනුලෝම සමානුපාතික වේ. අනුලෝම සමානුපාතික වේ. අනුලෝම සමානුපාතික වේ. right මම ආයෙ පාරක් කියන්න පුතේ. ප්‍රේරකයක ප්‍රේරිත වෝල්ටීයතාව ඒ තුලින් ගලන ධාරාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුලෝමව සමානුපාතික වේ. right රූලක් කරලා ලියා ගන්න පුතේ ආයෙ තරුවක් දාලා ලියා ගන්න රූලක් කරලා තරුවක් දාලා ලියා ගන්න. t කාලයකදී I ධාරා වෙනස් වීමක් ඇතිවන විට 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 ප්‍රේරණය වන වෝල්ටීයතාව capital E නම් 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 right ප්‍රේරණය වන වෝල්ටීයතාව capital E නම් කියලා පුතේ E නම් කියලා දාගන්න එතන යටින් E සමානුපාතිකයි I බෙදීම T යටින් දාගන්න පුතේ මෙන්න මෙහෙම මෙතන දාගන්න E සමානුපාතිකයි I බෙදීම T E සමානුපාතිකයි I බෙදීම T කියලා දාගන්න right ඊට පස්සේ ඒකේ මම අර කලින් කිව්වා වගේ E සමානුපාතික ලකුණ සමාන නියතයක් බවට පත් සමාන කිරීමක් බවට පත් කරනවා නියතයක් දාලා නියතය තමයි ඍණ L I බෙදීම T right ඔන්න ඔක දාගන්න පුතේ ඊට පස්සේ මේක
කොටු කරගන්න මේක තමයි ප්‍රේරිතතාවට අදාළ සූත්‍රය. ප්‍රේරිත වෝල්ටේජය සමානයි ඍණ L ඍණ L කියන්නේ ප්‍රේරිතතාවය L කියන්නේ ප්‍රේරිතතාවය ඍණ ලකුණු උත් වෙනවා සූත්‍රයට I බෙදීම T ධාරා වෙනස් වීමේ ශීඝ්‍රතාවය. right උදේ උදේ ඍණ L කියන්නේ එතකොට යටින් ලියා ගන්න ඍණ L සමානයි සමානුපාතික නියතය L කියන්නේ සමාන කිමත් දාලා ගන්න ලියා ගන්න L කියන්නේ ප්‍රේරිතතාවය. right L කියන්නේ ප්‍රේරිතතාවය. හරි. ඔය ටික දාගන්න. right E සමානුපාතිකයි I බෙදීම T. right එතකොට පුතේ right හරි. එතකොට මේ මෙතන දැන් අපි ආයම් මෙතෙන්ට ගියාම ඔයාලට පේනවා මොකද්ද මේ දැන් මේ වගේ අවස්ථාවට එන්න මොකද වෙන්නේ මේ අවස්ථාවේ ධාරා වෙනස් වෙනවා. ධාරා වෙනස් වීමේ ශීඝ්‍රතාවය හැබැයි එන්න අඩු වෙනවා. හරියට එහෙම ලොකුවට මොන්නේ වලට ධාරා වෙනස් වීමේ ශීඝ්‍රතාවය එන්න වෙනස් වෙනවා පුතේ දෙකෙන්. මේක මේ වගේ y සමාන mx වර්ග මෙහෙම ප්‍රස්ථාරයක් නෙමෙයිනේ. මෙහෙම ගත්තොත් එහෙම ඒ වෙනස් වීම ඒකාකාරයි. තේරුණාද? එතකොට ඔයාලගේ වාහනේ බයික් එකේ හරි වාහනයක හරි RPM එක නියතයි කියන්නේ ඔයාලා වේග වැඩි කිරීමේ නියතේ නියතයිනේ. right RPM එක එන්න වැඩි වෙනවා කියන්නේ ඔයාගේ වේග වැඩි වෙන එක එන්න අඩු වෙනවා. right RPM එක එන්න වාහනේ අඩු වෙනවා කියන්නේ ඔයාගේ වේග වැඩි වීම අඩු වෙනවා එන්න. වේග වැඩි වීම වැඩි වෙනවා RPM එක වැඩි වෙනවා කියන්නේ. right ඒ කියන්නේ ඒ වගේ තමයි මේක වක්‍රයක් නේ පුතේ. මේක වක්‍රයක් කියන්නේ මේකේ ධාරා වෙනස් වීමේ ශීඝ්‍රතාවය සැරින් සැරේ වෙනස් වෙනවා. right ඊට අනුරූපව මේ වගේ අපි දැන් මෙතන ගත්තොත් මේ අවස්ථාවේ ගත්තොත් එහෙම මේ පැත්තට මේ පැත්තට ඇති වෙනවා ප්‍රේරිත වෝල්ටේජතාව. මේ අවස්ථාවේ ප්‍රේරිත වෝල්ටේජතාව ඊට වඩා අඩුයි. හැබැයි ඒ පැත්තටමයි. මේකෙත් මේ පැත්ත. දැන් මෙහෙම වුණාට පස්සේ මොකද වෙන්නේ? මේ අනිත් පැත්තනේ වක්‍රයන්නේ. එතකොට ප්‍රේරිත වෝල්ටේජතාව ඇති වෙන්නේ මොන පැත්තටද? අර අනිත් පැත්තට ඇති වෙන්නේ. මෙහෙම. ඔන්න ඔහොම. කොහොම ගත්තත් සැපීම් වෝල්ටේජතාවට විරුද්ධයි. තේරුණාද? සැපීම් වෝල්ටේජත් අනිත් පැත්ත හැලෙන්නේ එතකොට. right ඔන්න ඔහොම තමයි වෙන්නේ. ඔකට ඔය ප්‍රේරිත වෝල්ටේජතාව ඇතිවීම වෙනස් වෙනවා කාත් එක්කද? මේ ප්‍රේරිත වෝල්ටේජතාව වෙනස් වෙනවා මේ ධාරා වෙනස් වීමේ ශීඝ්‍රතාවයත් එක්ක. right මේ වගේ අවස්ථාවක ධාරා වෙනස් වෙන්නේ නැහැ වගේ. වක්‍රය උඩම හරි. එතකොට ප්‍රේරිත වෝල්ටේජතාව බිඳුව වගේ වෙනවා. තේරුණාද? ඒ අවස්ථාවෙන් අවස්ථාවට ඒ ධාරා වෙනස් වීමේ ශීඝ්‍රතාවයත් එක්ක වෙනස් වෙනවා ප්‍රේරිත වෝල්ටේජතාව. right ඒක වෙනස් වෙන්නේ කවුරු මතද? ප්‍රේරිතාව මත. right ප්‍රේරිතාව තමයි ප්‍රේරකයක ඇති වෙන ප්‍රධානම ගුණාංගය. මේ ප්‍රේරිතාව මත තමයි මේ ඔක්කොම වෙනස් වෙන්නේ. right හරිද? right ප්‍රේරිතාව තමයි අපි කැපිටල් L අකුරෙන් දාන්නේ. ඒ වගේම පුතේ යා මයින ඒකකය මම ලියන්නම්. එයාගේ ඒකකයේ හෙන්රි. ඒකකයේ හෙන්රි ප්‍රේරිතාව මයින ඒකකයේ හෙන්රි සම්මත ඒකකයේ. right එයාව දාන්නේ කැපිටල් H වලින් අපි. එන්නේ කැපිටල් H වලින් දාන්නේ. right හරිද? ඕක තමයි ප්‍රේරිතාව ගැන කියන්න තියෙන්නේ. right පුතේ. ඒ වගේම තමයි මේ ඍණ ලකුණෙන් කියන්නේ මොකද්ද? දැන් ඔයාලා ප්‍රශ්නයක් ඇති මෙතන මේ අපි සමානුපාතික නියත දාති කෙලින්ම L දාන්න නැතුව ඍණ L දැම්මා. එයි මේ ඍණ ලකුණක් ඇවිල්ලා තියෙන්නේ. ඍණ ලකුණක් ඇවිල්ලා තියෙන පුතේ අපි දන්නවා දැන්ටමත් මොකද්ද හේතුව? මේ සැපීම් වෝල්ටේජතාවට හැමතිස්සෙම සැපීම් වෝල්ටේජතාවට විරුද්ධව තමයි සැපීම් වෝල්ටේජතාව V නම් right එයාට විරුද්ධව තමයි ඇති වෙන්නේ. right සැපීම් වෝල්ටේජතාව V නම් එයාට විරුද්ධව ඇති වෙන්නේ. මම මේව ගන්නවා. මේක මතනේ ගන්න. right සැපීම් වෝල්ටේජතාව මේ පැත්තටනේ. නේ සැපීම් වෝල්ටේජතාව මේ පැත්තට right එයාට විරුද්ධව තමයි තියෙන්නේ. දැන් ආයෙ සැපීම් වෝල්ටේජතාව දැන් මේ පැත්තේ මෙහාට. ඔන්න එයාට විරුද්ධව තමයි ප්‍රේරිත වෝල්ටේජතාව හටගන්නේ. right ඒකින්ද තමයි අපි මේ ඍණ ලකුණක් දාලා තියෙන්නේ. හරි මේ ප්‍රේරිතාවෙන් ඉඳන් තමයි ඔක්කොම වෙන්නේ. right හරිද? හරි. ඊට පස්සේ පුතේ ඔයාලගේ අර ඔය විස්තර ඔක්කොම දීලා තියෙනවා 24 වෙනි පිටුවේ යට.
24 වෙනිකට යට විස්තර ඔක්කොම දීලා තියෙනවා. මෙන්න මෙතන මේ තියෙන. ප්‍රේරිතාව කියන්නේ මොකද්ද? L එයා මයින් හෙන්රි වලින්. ධාරාව කියන්නේ I එයා මයින් ඇම්පියර් වලින්. T කියන්නේ කාලය එයා මයින් තප්පර වලින්. E කියන්නේ ප්‍රේරිත වෝල්ටේජතාව එයා මයින් වෝල්ට් වලින්. ඔතන පොඩ්ඩක් පැත්තේ තරුවක් දාලා ලියා ගන්න පුතේ. මෙතන තරුවක් දාලා ලියා ගන්න පුතේ. මේ ඍණ ලකුණ ඇවිල්ලා තියෙන්නේ ඇයි කියලා ලියමු පොඩ්ඩක්. චුට්ටක් ලියලා දාමු. මෙතන ලියා ගන්න මෙතන යට ලියා ගන්න පුතේ. මෙතන ඉඳ තියෙනවනේ. ඔතන ලියා ගන්න. ඍණ ලකුණෙන් දැක්වෙන්නේ තරුවක් දාලා ලියා ගන්න. ඍණ ලකුණෙන් දැක්වෙන්නේ ඍණ ලකුණෙන් දැක්වෙන්නේ ඍණ ලකුණෙන් දැක්වෙන්නේ ඍණ ලකුණෙන් දැක්වෙන්නේ ප්‍රේරිත වෝල්ටීයතාවය සැපයුම් වෝල්ටීයතාවට ප්‍රේරිත වෝල්ටීයතාවය සැපයුම් වෝල්ටීයතාවට විරුද්ධ දිශාවට ඇතිවන බවයි. විරුද්ධ දිශාවට ඇතිවන බවයි. right? ඒ කියන්නේ මේ සැපයුම් වෝල්ටීයතාව විරුද්ධව තියෙන හැමතිස්සෙම. ප්‍රේරක වෝල්ටීයතාවට වඩා වෝල්ටීයතාවට විරුද්ධ ප්‍රේරිත වෝල්ටීයතාව මේ පැත්තට නම් ඇති වෙන්නේ සැපයුම් වෝල්ටීයතාව අනිත් පැත්තට. ප්‍රේරිත වෝල්ටීයතාව මේ සැපයුම් වෝල්ටීයතාව අනිත් පැත්තට ගියොත් ප්‍රේරිත වෝල්ටීයතාව මේ පැත්තට විරුද්ධව ඇති වෙන්නේ කොහොමද? right? මොකද්ද පුතේ මේ දැනගන්න ඕනේ ආයෙම ප්‍රේරිතතාව ගැනද? right? මේ ආයෙ නෝට් එකනේ. හරි. ආයෙ කියන්න මම ආයෙසරයක්. ආයෙ තරුවක් දාලා ලියපු කියන්නම් ආයෙ මෙතන. ඍණ ලකුණෙන් දැක්වෙන්නේ ප්‍රේරිත වෝල්ටීයතාවය සැපයුම් වෝල්ටීයතාවට විරුද්ධ දිශාවට ඇතිවන බවයි. ඍණ ලකුණෙන් දැක්වෙන්නේ ප්‍රේරිත වෝල්ටීයතාවය සැපයුම් වෝල්ටීයතාවට විරුද්ධ දිශාවට ඇතිවන බවයි. ඍණ ලකුණෙන් දැක්වෙන්නේ ප්‍රේරිත වෝල්ටීයතාවය සැපයුම් වෝල්ටීයතාවට විරුද්ධ දිශාවට ඇතිවන බවයි. right? ඍණ ලකුණෙන් දැක්වෙන්නේ ප්‍රේරිත වෝල්ටීයතාවය සැපයුම් වෝල්ටීයතාවට විරුද්ධ දිශාවට ඇතිවන බවයි. right? ඍණ ලකුණෙන් දැක්වෙන්නේ ඒකයි එතකොට. හරි. ඔයාලට පැහැදිලිද කිව්වේ දැන්? right? බැටරිය නැත්තම් අපි අපේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාව කියන්නේ මෙහෙම එක් වෙලාවකට මෙහෙම යනවා. ඒ කියන්නේ වෙලාවකට ධන පැත්ත වෙනස් වෙනවනේ සැරින් සැරේ. හරිද? ඒ කියන්නේ මෙන්න මෙහෙම වෙලාවකට ධන පැත්ත මෙහෙම වෝල්ටීයතාව වැඩි මෙහෙ අඩු මෙහෙ ධන ඍණ සැරින් සැරේ මාරු වෙනවා. කොහොමද වෙන්නේ? එතකොට සැපයුම් වෝල්ටීයතාව කොහොම සැරින් සැරේ මාරු වෙද්දී එයාට විරුද්ධව සැරින් සැරේ මාරු වෙනවා ප්‍රේරිත වෝල්ටීයතාව. ඔකයි කතාව. හරි. right? හරි. මේක මොකද්ද ප්‍රේරිත වෝල්ටීයතාව මොකද්ද වෙන්නේ කියලා ඉස්සරහට තේරෙයි තවදුරටත්. අපි කතා කරගෙන යද්දී. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම නෝට් එකේ තියෙනවා ඔයාලගේ ටියුට් එකේ තියෙනවා ප්‍රේරකයක් කරහා ගලා යන ධාරාව තප්පරයක් තුලදී ඇම්පියර් එකකින් වෙනස් වන විට ඒ දෙපස වෝල්ට් එකක වෝල්ටීයතාව ප්‍රේරණය වේ නම් එම ප්‍රේරකයේ ප්‍රේරිතතාව හෙන්රි එකක් ලෙස සැලකනු ලැබේ. ඔය කියන්නේ මොකක්ද නෙමෙයි පුතේ. ඔය කියන්නේ මෙච්චරයි. මෙතන කියන්නේ පුතේ ප්‍රේරකයක් කරා ගලා යන ධාරාව හරි ධාරාව වෙනස් වෙනවලු තප්පරයක් තුලදී right ධාරාව තප්පරයක් තුලදී වෙනස් වෙනවලු ඇම්පියර් එකකින් right 1 ඇම්පියර් තප්පර එකකට වෙනස් වෙනවලු right එතකොට ප්‍රේරණය යන වෝල්ටීයතාව 1 වෝල්ට් නම්
right 1 වෝල්ට් නම් එයාගේ ප්‍රේරතාව 1 හෙන්රි විදිහට සලකනවලු. ප්‍රේරතාව ඒතර 1 හෙන්රි. මේකනේ සූත්‍රේ E සමානයි ඍණ Li බෙදීම T right. ඉතින් පුතේ මෙයත් එකයි නම් තප්පරයකදී ඇම්පියර එකයි මෙයත් එකයි නම් ප්‍රේරතාවත් හෙන්රි එකයි. හරිනේ. හෙන්රි එකයි සැපින් වෝල්ට් විතර විරුද්ධව පීඩන කියන තමයි ඍණ ලකුණ එන්නේ. ඍණ එන්නේ. හරිද? ඕක තමයි කියන්නේ. right. හරි. එතකොට පුතේ ඊළඟට අපි යමු. ඊට පස්සේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. මොකද්ද? මෙලෙස ප්‍රේරකයකට ප්‍රත්‍යාවර්ත ධාරාවක් ලබා දුන් විට චුම්බක ශක්තිය ලෙස තැන්පත් වන ශක්තිය පහත ප්‍රකාශයෙන් ලැබේ. ඒ මොකක්ද පුතේ කියන්නේ? ඔයාලා දන්නවා අපි ගත්තොත් එහෙම. අපි ගත්තොත් මෙන්න මෙහෙම. මොකක් හරි උස ස්ථානයක තියෙන මොන හරි එක තියෙනවා මොනවාද? විභව ශක්තිය ඕන වස්තුවක විභව ශක්තියක් තියෙනවනේ. විභව ශක්තියමයිනවා. විභව ශක්තිය E කියලා දැම්මොත් එයාමයිනවා mgh වලින්. චාලක ශක්තිය E කියලා තිබ්බොත් එහෙම එයාමයිනවා භාගයයි mv වර්ගය. right. එතකොට අපි දැන් කතා කරා විද්‍යුත් ශක්තිය මයින විදිය. මොකේද? right. මොකේද පුතේ? ධාරිත්‍රකයේ ගබඩාවන ශක්තිය අපි මයිනවා භාගයයි cv වර්ගය. c කියන්නේ ධාරණාව, v කියන්නේ වෝල්ටේජතාව. ඒ වගේ පුතේ මේ ප්‍රේරකයක ගබඩාවන චුම්බක ශක්තිය ලෙස ගබඩාවන ශක්තිය ප්‍රේරකයක යාමයිනවා අපි භාගයයි l i වර්ගය කියන සූත්‍රයෙන්. හැටවල ටියුට් එකේ තියෙන මේක පොඩ්ඩක් කොටු කරලා දාගන්න. විස්තර ඔක්කොම මෙතන දීලා තියෙනවා. ශක්තිය කොහොමද ජූල් වලින්ම ඉන්නේ. right. ශක්තිය ජූල් වලින්ම ඉන්නේ. l කියන්නේ කවුද? ප්‍රේරතාව. එයා වෙන්නේ හෙන්රි වලින්. i කියන්නේ ධාරාව. ධාරාවේ වර්ගය මෙතන. right. මේක පොඩ්ඩක් කොටු කරලා දාගන්න ඔයාලා ටියුට් එකේ. මේවා කොටු කරලා දාගන්න ටිකක් ඈ. right. ඊට පස්සේ තියෙනවා පුතේ දංගරයක ප්‍රේරතාව රඳා පවතින සාධක. දංගරයක ප්‍රේරතාව රඳා පවතින සාධක. අන්න දීලා තියෙනවා ප්‍රේරතාව මොන සාධක මතද රඳා පවතින්නේ කියලා. right. රඳා පවතින මොන සාධක මතද පුතේ? මොනවාද? මේ ප්‍රේරකයක් කියලා ගත්තොත් මේ කොයිල් එකක්නේ. කොයිල් එකක ඉන්ඩක්ටන්ස් එක නැත්නම් ප්‍රේරතාව රඳා පවතින සාධක. පළවෙනි එක තමයි ඔයාලා දීලා තියෙනවා දඟරේ හරස්කඩ වර්ගඵලය A මත. right. වර්ගමල් මේ වර්ග මීටර වලින් අපි ගන්නේ දඟරේ හරස්කඩ වර්ගඵලය මත. ඒ කියන්නේ right. දඟරේ හරස්කඩ වර්ගඵලය. right. දඟරේ ඝනකම. right. ඊට පස්සේ තියෙනවා දඟරේ දිග. දඟරේ දිග කොයිල් එකේ දිග. right. කොයිල් එකේ දිග අනිත් කාරණේ. කොයිල් එකේ දිග එන්න වැඩි වෙද්දී ප්‍රේරතාව වැඩි වෙනවා. ඊට පස්සේ ඊළඟ එක දංගරේ ඔතා ඇති පොට සංඛ්‍යාව කැපිටල් N. right. දංගරේ ඔතා තියෙන පොට සංඛ්‍යාව. දැන් මෙතන බැලුවොත් පුතේ පොට සංඛ්‍යාව කීයක් තියෙනවද? 1 2 3 4 5 6 7යි. තව පොට අපිට ඕන තරම් ඔතන්න පුළුවන් නේ. ආයේ පොට සංඛ්‍යාව වැඩි වෙද්දි මොකද්ද? දංගරේක ප්‍රේරතාව වැඩි වෙනවා. right. රඳා පවතිනවා. හරි. වැඩි වෙනවද අඩු වෙනවද කියලා බලමු ඈ. right. ඊළඟට මොනවාද? දංගරය ඔතා ඇති හරේ පාරගම්මිතාවය. මේ පාරගම්මිතාවය කියන්නේ මොනවද පුතේ? අපි ආ මෙව් වලින්ම අයින්. පාරගම්මිතාවය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ චුම්බක සමග මේ ආකර්ෂණ එක්කෙනෙක්ද නැති එක්කෙනෙක්ද? චුම්බක එක්ක වැඩ කරන්න පුළුවන් එක්කෙනෙක් නැති එක්කෙනෙක්ද? කියන්නේ යකඩ වගේ එකක් ගත්තොත් යකඩ වාණි වගේ එකක් ගත්තොත් එහෙම හොඳ පාරගම්මිතාවක් තියෙනවා. ඒ කියන්නේ චුම්බක එක්ක හොඳට ආකර්ෂණය වෙන්න පුළුවන්. right. අපි ප්ලාස්ටික් වගේ එකක් ගත්තොත් ප්ලාස්ටික් චුම්බකත් එක්ක ආකර්ෂණය වෙන්නේ නැහැ නේ පුතේ. ඒතකොට ඒ වල පාරගම්මිතාවය ගොඩක් අඩුයි. තේරුණාද? right. හරි. ඊට පස්සේ බලමු මේ කොහොමද මේක වෙන්නේ කියලා. මුලින්ම ගත්තොත් පුතේ ප්‍රේරතාව අනුලෝම සමානුපාතික වෙනවා දඟරේ කොයිල් එකේ හරස්කඩ වර්ගඵලය මත. කොයිල් එකේ හරස්කඩ වර්ගඵලය වැඩි වුණොත් එහෙම මොකද වෙන්නේ? ප්‍රේරතාව වැඩි. කොයිල් එකේ හරස්කඩ වර්ගඵලය එන්න මේ හීන වුණොත් එහෙම මොකද්ද? ප්‍රේරතාව අඩු වෙනවා. මහත් වුණොත් එහෙම එන්න හරස්කඩ වර්ග වැඩි වුණොත් එහෙම right. ඔන්නෝ වැඩි වුණොත් එහෙම එතකොට ප්‍රේරතාව වැඩි. right. ඊළඟ එක තමයි ප්‍රේරතාව අනුලෝම සමානුපාතික වෙනවා
දඟරේ කොට ගානේ වර්ගයත් එක්ක. දඟරේ කොට සංඛ්‍යා වර්ගයත් එක්ක. ඒ කියන්නේ මොකද්ද පුතේ? මේ කොට සංඛ්‍යාවත් එක්ක නෙමෙයි. කොට සංඛ්‍යාව වර්ගයත් එක්ක. ඒ කියන්නේ අපි තව කොට ගාන මේ වගේ දෙගුණකින් වැඩි වුණොත් එහෙම තිබ්බේ දැන් කොට 1 2 3 7ක් නේ. කොට ගාන 7 ඉඳන් 14 වුණොත් එහෙම ඒ කියන්නේ දෙගුණකින් වැඩි වුණොත් එහෙම දෙවරක් දෙකේ වර්ගයේ 4 ගුණකින් විතර කවුද? වැඩි වෙනවා ප්‍රේරතාව. ඒ කියන්නේ ඊටමත් වැඩි. කියන්නේ චුට්ටක් වැඩි වෙද්දී උනත් කොට ගන්න පොඩ්ඩක් වැඩි වෙද්දී උනත් ප්‍රේරතාව ගොඩක් වැඩි වෙනවා. පැහැදිලිද කියන එක? රයිට්. ඊළඟ එක තමයි ප්‍රේරතාව අඩු වෙනවා කවුරු වැඩි වෙද්දිද? ප්‍රේරකේ දිග වැඩිද? කොයිල් එකේ දිග වැඩි වෙද්දී රයිට් කොයිල් එකේ දිග වැඩි වෙද්දී ප්‍රේරතාව අඩු වෙනවා ඉන්නේ. දිග අඩු වුණොත් තමයි ප්‍රේරතාව වැඩි වෙන්නේ. රයිට්. ඊට පස්සේ ඔක්කොම එකට දැම්මොත් පුතේ අපිට එනවා රයිට් අපිට එනවා සමානුපාතිකයි a n වර්ගය l. ඒ කියන්නේ හරස්කර වර්ග පරේ කොයිල් එකේ n කියන්නේ කොට සංඛ්‍යා වර්ගය සහ l කියන්නේ දිග. රයිට්. ඕකට තමයි අපි නියතයක් දාන්නේ. මොකද්ද? mu කියලා. mu කියන්නේ කවුද? පාරගම්මිතාවය mu a n වර්ගය විදීම l. mu ඒ කියන්නේ පාරගම්මිතාවය වැඩි වෙද්දිත් දඟරේ කොයිල් එකේ පාරගම්මිතාවය වැඩි වෙද්දිත් ප්‍රේරිතාවය වැඩි වෙනවා. රයිට්. ඔයාලගේ ටියුට් එකේ පුතේ මෙන්න මෙතන දීලා තියෙනවා ඕක. මෙතන පොඩි වැරද්දක් තියෙනවා. මෙතන mu වෙනකොට u දාලා තියෙන්නේ. ඕක හදාගන්න. mu වෙනකොට u දාලා තියෙන ඕක හදාගෙන මේ වගේ මේ සූත්‍රෙත් උතනම ලියා ගන්න. මේකත් උතනම ලියාගෙන දාගන්න. එහා පැත්තේ මේකත් ලියාගන්න මෙතන යට හරියට බෙදලා තියෙනවා. ඒතකොට පැහැදිලිනේ මේක. අරකෙත් අර u කියන එක mu කියලා හදලා මේක ලියලා දාගන්න. ඊට පස්සේ උතන ඊතුරු විස්තර ඔක්කොම ටික තියෙනවා. පාරගම්මිතාවය කියන්නේ mu ඒ ටික ඔක්කොම තියෙනවා. රයිට්. ඔව් මේ සූත්‍රෙත් ලියලා දාගන්න ඕද? රයිට්. ඔක ලියලා දාගන්න. රයිට්. ඊට පස්සේ අපි යමු ඊළඟ කොටසට. ඊළඟට අපි තියෙන්නේ කතා කරන්න රයිට්. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ ප්‍රේරක වර්ගීකරණය ගැන. ප්‍රේරක වර්ගීකරණය. ඔයාලගේ ටිකුට් එකේ 25 වෙනි පිටුව පෙරලා ගන්න පුතේ. 25 වෙනි පිටුවේ ඉන්න ප්‍රේරක වර්ගීකරණය රයිට්. ප්‍රේරක වර්ගීකරණය ගැන කතා කරද්දී ප්‍රේරක දඟරයේ ඔත ඇති හරය අනුව වෙනස් කඩලා තියෙනවා වර්ග තුනකට රයිට්. ඒ වර්ග තුන ගැන තමයි අපි කතා කරන්නේ. එකක් තමයි වායු හරයක් සහිත ප්‍රේරක. වායු හරයක් සහිත ප්‍රේරක. ඊළඟ තමයි ෆෙරයිට් හරයක් සහිත ප්‍රේරක. මේ හරය වෙනස් වීමත් මනුව තමයි බෙදලා තියෙන්නේ. ෆෙරයිට් හරය සහිත ප්‍රේරක. ඊළඟ කොට තමයි යකඩ හරය සහිත ප්‍රේරක. යකඩ හරය සහිත ප්‍රේරක. රයිට්. ඒතර ඔයාලා ටියුට් එකේ තියෙන විස්තර ටික ඔක්කොම රයිට්. එතකොට පුතේ අපි මුලින්ම කතා කරද්දී මෙන්න මේ වායු හරය ගැන කතා කරද්දී වායු හරයක් කියන්නේ පුතේ එක්කෝ ඔතලා තියෙන්නේ එයා නිකම්ම වායුව ඔතලා. ඒ කියන්නේ නිකන් දඟරයක් අරගෙන මුකුත් හරයක් මෙහෙම මුකුත් හරයක් තියන්නේ නැතුව නිකන් ඔන්න ඔය නිකන් ඔතලා තියෙනවා ගානට. රයිට්. කොයිල් එකක් විදිහට. එතකොට එයා කිසිම එකක ඔතන්නේ නැහැ නිකන් එක්කෝ නිකන් වායුවේ තියෙන්නේ. එයාගේ මැද නිකන් වායුව තමයි යන්න ගලා යන්න පුළුවන් මුකුත් නැහැ. රයිට්.
එහෙම කට්ටියටත් කියනවා අපි වායු ප්‍රේරක කියලා. නැත්තම් අපි තව කට්ටියකට කියනවා මේ ප්ලාස්ටික් බොබින එක. රයිට්? ඒ කියන්නේ නිකන් ප්ලාස්ටික් එක නිකන් පරිවාරකයක සන්නායක මුකුත් ගුණ නැති නිකන් චුම්බක ගති ගුණක් නැති මුකුත් නැති හරි පාරගම්මිතාවයේ ඊටමත් අඩු නිකන් බක්කයි ප්ලාස්ටික් එක උතනවා. රයිට්? ප්ලාස්ටික් එක උතනවා. ප්ලාස්ටික් බොබින එක. රයිට්? ඒ කට්ටියටත් අපි කියන්නේ වායු හරයක් සහිත ප්‍රේරක කියලා. රයිට්? මෙයාලගේ තියෙන විශේෂත්වය තමයි මෙයාලගේ මොකද්ද? මෙයාලගේ පාරගම්මිතාවය නේ අපි කතා කරන්නේ කලින්. පාරගම්මිතාවය ඊටමත් මොකද වෙන්නේ? අඩුයි. ඒ පාරගම්මිතාව අඩු. එයාගේ චුම්බක ගති ගුණ මුකුත් පෙන්වන්න නැති වායුවක් හරි නැත්නම් ප්ලාස්ටික් ගත්තොත් එහෙම කිසිම චුම්බකත් එක්ක එයාලා ප්‍රතික්‍රියා කරන්නේ නැහැ නේ. ඒකින්ද මේකේ පාරගම්මිතාවය ගොඩක් අඩුයි. රයිට්? එතකොට ඔයාලගේ මෙතන දීලා තියෙන ටියුට් එකේ රයිට්? එතන දීලා තියෙනවා වායු හරයක් සහිත ප්‍රේරකවල චුම්බක හරයක් නැත දඟරේ තුල වාතය අන්තර්ගත වේ නැතොත් දඟරේ ප්ලාස්ටික් හෝ පිගම් මැටි බොබිනයක් වටා වතා ඇත. ප්ලාස්ටික් හරි පිගම් මැටි හරි බොබිනයක ඔතලා තියෙනවා. එබැවින් හරය මගින් සිදුවන ශක්තිය හානිය මෙහිදී ඇති නොවේ. හරි ශක්තිය හානිය ගැන ඔයාලට තාම තේරෙන්නේ නැහැ පුතේ මොකක්ද මේ ශක්තිය හානිය කියන්නේ කියලා. මෙතන මම චුම්බක පාඩමේදී ඒක කියලා දෙන්නම් වැඩි දුරට. රයිට්? ශක්තිය හානිය කියන්නේ පුතේ මෙතන අපි ඇති වෙන චුම්බක ශේෂ්ත්‍රය මගින් රයිට්? මෙතන චුම්බක ශේෂ්ත්‍රය තියෙනවා මේ චුම්බක ශේෂ්ත්‍ර මගින් පුතේ ආය අනිත් පැත්තට ධාරාවක් ඇති කරන්න පුළුවන් මේ වටේ කොහරි සන්නායකයක් තිබ්බොත් එහෙම මෙතන ආපහු තව සන්නායකයක් මොන හරි තිබ්බොත් එහෙම මේ චුම්බක ශේෂ්ත්‍රය මගින් ආය ධාරාවක් ඇති කරන්න පුළුවන්. රයිට්? ඔටෝමොබයිල් ඉගෙන ගත්තා නම් ඉග්නිෂන් සිස්ටම් එකේ එහෙම තමයි කරන්නේ අපි. රයිට්? එතකොට තව අපි ට්‍රාන්ස්ෆෝමර් වල කරන්නේ එහෙමයි. හරි? අපි ඉස්සරහ පාඩම් වලදී ඉගෙන ගමු. මේ චුම්බක ශේෂ්ත්‍රය ධාරාවක් බවට හරවන්න පුළුවන් වෙනත් සන්නායකයක් මේ හරහා තිබ්බොත් එහෙම. රයිට්? ඒක නිසා දැන් මෙතන අපි යකඩයක් තිබ්බොත් මේ යකඩේට කරන්ට් එක ලීක් වෙන්න පුළුවන්. හරිද? ඒතකොට ශක්තිය හානියක් වෙනවා. මොකද මේ චුම්බක ශක්තිය අනවශ්‍ය ශක්තියක් විදිහට වැය වෙනවා. රයිට්? ඒක නිසා ශක්තිය හානියක් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩු වෙනවා. ශක්තිය හානිය මේ කෝලොස් එක කියන එක ශක්තිය හානිය අඩු වෙනවා ගොඩක්. එම නිසා ඉහළ සංඛ්‍යාත සඳහා මෙම ප්‍රේරක බහුලව භාවිතා කෙරේ. මේ ඉහළ සංඛ්‍යාත සහිත ප්‍රේරක කියන්නේ මොකද්ද පුතේ? ඉහළ සංඛ්‍යාත සහිත ප්‍රේරක කියන්නේ හරි අපේ කරන්ට් එක පුතේ හර්ට්ස් 50යි කියලා ඔයාලා අහලා දැකලා ඇති. මොන හරි ඉලෙක්ට්‍රික් බඩුවල ගහලා තියෙනවා 230 වෝල්ට් 50 හර්ට්ස් කියලා. කියන අපේ සංඛ්‍යාතය 50 හර්ට්ස්. ඔයාලා ගෙදර ලයින් එකේ කරන්ට් එකේ 230 වෝල්ට් වෝල්ටීයතාවේ හරිද? ඒ වගේම 50 හර්ට්ස්. 50 හර්ට්ස් කියන්නේ පුතේ තප්පරයට වට 50ක් ඇති වෙනවා. තප්පරයට ක්‍රියාකාරී චක්‍ර මේ වගේ ක්‍රියාකාරී චක්‍ර මෙන්න මේ වගේ කට්ටිය 50ක් තප්පරයට ඇති වෙනවා. රයිට්? සංඛ්‍යාතේ 50 නැතුව 500 වගේ එකක් කියන්නේ පුතේ අපේ ගෙදරට එන සංඛ්‍යාතේ මෙන්න මේ වගේ හැඩේ තියෙන එකක් නම් හර්ට්ස් 500 වගේ ඉතාමත් විශාල සංඛ්‍යාවක් තියෙනවා කියන පුතේ මෙන්න මෙහෙම. ඔන්න ඔහොම. ඊටත් වඩා ඉතාමත් ඉක්මනට ඔහොම ඇති වෙන කට්ටියක්. රයිට්? ඒ කියන්නේ ඔයාලට තේරෙනවා මේ තියෙන්නේ අඩු සංඛ්‍යාත වෝල්ටීයත. මේ තියෙන්නේ වැඩි සංඛ්‍යාත වෝල්ටීයත. රයිට්? මේ වගේ ඉහළ සංඛ්‍යාත වල වැඩවලට කවුද? ඉහළ සංඛ්‍යාත වල වැඩවලට මේ වායු හරය හරියනවා. ඇයි ඒ? එහෙම වෙන්නේ ඇයි? ශක්තිය හානිය ගොඩක් අඩු වෙන සිද්ධ වෙනවා. ඒකින්ද මේ ඉහළ සංඛ්‍යාත වැඩවලට මේ වායු හරයක් සහිත ප්‍රේරක සුදුසුයි. රයිට්? ඊට අනිත් එක තමයි පුතේ මෙම ප්‍රේරකතාවය හරයක් සහිත ප්‍රේරකවල ප්‍රේරකතාවයට වඩා අඩුයි. ප්‍රේරකතාවය අඩුයිනේ නේ? ප්‍රේරකතාවය අඩුයි. මොකද ප්‍රේරකතාවය අඩු වෙන හේතුව මොකද්ද පුතේ? ප්‍රේරකතාවය අඩු වෙන හේතුව මොකද්ද? ප්‍රේරකතාවය අඩු වෙන හේතුව පුතේ මෙන්න මේ පාරගම්මිතාවය වායු හරයේ පාරගම්මිතාවය ඉතා අඩු හින්දා මෙයාගේ ඉතාමත් අඩු වෙනවා පාරගම්මිතාවය. පාරගම්මිතාවය ඉතාමත් අඩු හින්දා නේ මෙතන මේ වල අගේ 1000ක් ආවත් මෙයා 0.0 ගානක් ආපු ගමන් මුළු වගේ අඩු වෙනවා. පැහැදිලි කියන එක. රයිට්? ඒකින්ද මේ පාරගම්මිතාව ගොඩාක් අඩු හින්දා මේ ප්‍රේරතාව සාපේක්ෂව අඩුයි මේ වායු හරයක් සහිත ප්‍රේරකවල. හරිද? හරි. දඟරේ බොබිනයක් වටා ඔතා නැති විට දෘඩ බැඳීමක් නොමැති නිසා යාන්ත්‍රික කම්පන ඇතිවීම මගින් ප්‍රේරකතාවය වෙනස් විය හැකියි. පැහැදිලිද කියන එක? ඔය කියන්නේ පුතේ දැන් මෙහෙම අපි හිතමුකෝ මම ආයි මුලට යන්නම් මෙතන. දැන් මෙතන පුතේ දෘඩ බැඳීමක් තියෙනවනේ හොඳට බැඳලා හොඳට මේව කරලා තියෙන හොඳට ඔතලා තියෙන්නේ. රයිට්? එතකොට මෙයාව ක්ලේසියෙන් මෙයා වයිබ්‍රේට් වෙනවා කියන්නකො කොහෙන් මොකක් හරි කම්පනයක් හින්දා ඒත් මෙයා ලේසියෙන් වෙනස් වෙන්නේ නැහැ. රයිට්? වෙනස් වෙන්නේ නැහැ හොඳට බැඳිලා තියෙන්නේ.
දැන් අර අපි වායු හරයක් සහිත ප්‍රේරක වල අපි නිකම්ම වාතය හිතුවම මොකද වෙන්නේ? නිකම් මෙයා මොකක් කරේ මේ වයිබ්‍රේට් වෙච්ච ගමන් ඔය දඟරේ හැඩය ඇද වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. දඟරේ හැඩය ඇදුණා කියන්නේ පුතේ අර චුම්බක ක්ෂේත්‍ර හරි විදිහට පිහිටන්නේ හරි තැනින් යන්නේ නැහැ. එතකොට මෙයාගේ ප්‍රබලතාවය ප්‍රේරතාව අඩු වෙනවා. පැහැදිලිද? රයිට්. හරි. ප්‍රේරකතාවය ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්. දෘඩ බැඳීමක් නැති හින්දා. ඕවා තමයි වායු හරයක් සහිත ප්‍රේරක. රයිට්. මේවා තමයි වායු හරයක් සහිත ප්‍රේරක. හරිද? අපි ඊළඟට යමු ෆෙරයිට් හරයක් සහිත ප්‍රේරක කියන්නේ මොනවද කියලා. රයිට්. ෆෙරයිට් හරයක් සහිත ප්‍රේරක. ෆෙරයිට් හරයක් කියන්නේ පුතේ ෆෙරයිට් වල නිකන් යකඩ කියන්නේ සන්නායක යකඩ වගේ කුඩු වගේ අඩංගු වෙනත් යකඩක් නෙමෙයි. රයිට්. යකඩ කියන්නේ සන්නායක ගතිගුණ ටිකක් තියෙනවා. ඒ කියන්නේ චුම්බකන ගතිගුණ ටිකක් තියෙනවා. ඒ කියන්නේ පාරගම්මිතාව පොඩි යගයක් තියෙනවා. හැබැයි ගොඩක් නෑ යකඩ වගේ පාරගම්මිතාව ඉතාමත් හොඳ චුම්බකත් එක්ක ක්‍රියා කරන පාරගම්මිතාව වැඩි එකක් නෙමෙයි. පාරගම්මිතාව යම් කිසි යගයක් තියෙනවා. හැබැයි මේ ප්ලාස්ටික් වගේ නේ යකඩත් වගේ වෙලාවකට කියන්නේ මේ කියන්නේ යකඩත් වගේ නිකන් පේනවා ප්ලාස්ටික් වගේ කියන්නේ පාරගම්මිතාවක් තියෙනවා ටිකක්. චුම්බකන ගතිගුණ ටිකක් තියෙනවා. ඉතාමත් අඩුවෙන් තියෙන්නේ. රයිට්. හැබැයි මේ වායු හරයක් සහිත ප්‍රේරක වල නැත්නම් ප්ලාස්ටික් වගේ ඒවලට වඩා පාරගම්මිතාවය වැඩි මේ ෆෙරයිට් වල. රයිට්. ෆෙරයිට් හරයක් සහිත ප්‍රේරක වල විශේෂත්ව බලමු. හරේ පාරගම්මිතාවය වැඩි නිසා ප්‍රේරකතාවය වැඩි වෙයි. පාරගම්මිතාවක් මම කියන්නේ තියෙනවා කියලා චුම්බක ගතිගුණ ටිකක් සන්නායක ගතිගුණ ටිකක් තියෙනවා කියලා. එතකොට පාරගම්මිතාව වැඩි ටිකක්. ඒකින්ද ප්‍රේරකතාවය ටිකක් වැඩි වෙනවා. රයිට්. ඊට පස්සේ ෆෙරයිට් වල විද්‍යුත් සන්නායකතාවයේ අඩු වෙන නිසා සුලි ධාරා ඇතිවීම අවම කෙරෙන අතර මෘදු ෆෙරයිට් භාවිතය මගින් මන්දායන හානියද අඩු කරගත හැකියි. රයිට්. ඔය හානි ටිකක් තියෙනවා මම හානි ටික ඉස්සර කියලා දෙන්නම්. රයිට්. අපි චුම්බක පාඩම් වලට යන්න ඕන එකට. අර මං කිව්වා වගේ ආයේ අර මේකෙත් හොඳ සන්නායක ගතිගුණ අඩු වෙන මෙතන. ඒක නිසා වෙනත් ධාරාවක් වෙනත් කරන්ට් එකක් මේකෙන් ලීක් වෙන්න ඉඩක් නැහැ. අර චුම්බක ක්ෂේත්‍ර නිසා ඇතිවෙන වෙනත් ධාරාවක් ඇති වෙලා මේක ලීක් වෙන්න ඉඩක් නැහැ ලොකුවට. ඒක නිසා හානිය ඇතිවීම අඩුයි. ඊළඟ තමයි එබැවින් ඉහළ සංඛ්‍යාත ක්‍රියාත්මක වන පරිණාමක සහ පෙරහන් වැනි යෙදුම් සඳහා භාවිත කරයි. මේකත් ඉහළ සංඛ්‍යාත වලට හරියනවා. ඇයි අවුලක් නැහැ. ශක්ති හානියක් ගොඩක් වෙන්න විදියක් නැහැ. ශක්ති හානිය ඉතාමත් අඩුයි. ඒක නිසා පරිණාමක කියන්නේ මොනවද? ට්‍රාන්ස්ෆෝමර්ස් වලට, ෆිල්ටර්ස් වලට, ෆිල්ටර්ස් කිව්වේ මොනවද? මම අර කිව්වේ අර සබ්වූෆර් වල හයි ෆ්‍රීකවන්සි කට් කරන ඒ වගේ වැඩ වලට ෆිල්ටර් කරන ඒ වලට අන්න ඒ වලට හරින බේස් වලට ඒ සවුන්ඩ් හදන්න ඒ වලට හරියනවා මේක. රයිට්. හරිද? ෆෙරයිට් හරයක් සහිත ප්‍රේරක ගැන මොකද කියන්නේ? ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ යකඩ හරය සහිත ප්‍රේරක. යකඩ හරය සහිත ප්‍රේරක. රයිට්. යකඩ හරය සහිත ප්‍රේරක කියන මොනවද? ලෝහ හරි ලෝහ වගේ ලෝහයක ඔතනවා. ලෝහයක තමයි ඔතන්නේ. ලෝහයක මොන ගතිගුණක් තියෙන පුතේ? සන්නායක ගතිගුණක් තියෙනවා. හරිද? චුම්බක ගතිගුණක් තියෙනවා. මේ පාරගම්මිතාව ඉතා වැඩි. හරිද? රයිට්. එතකොට පුතේ යකඩ හරයක් සහිත ප්‍රේරක වල මොනවද තියෙන කියලා බලමු. යකඩ හරයේ විද්‍යුත් සන්නායකතාව ෆෙරයිට් වලට වඩා වැඩි. ෆෙරයිට් වලටත් වඩා සන්නායකතාවය ගොඩක් වැඩි. හරි විද්‍යුත් සන්නායකතාවය වැඩි නේ යකඩ වල. මේ නිසා හරය තුල සුලි ධාරා හා මන්දායන ඇතිවීම හේතුවෙන් තාපේල ශක්තිය හානි වෙනවා. තාපේල ශක්තිය හානි වෙන්න පුළුවන්. මොකද කරන්ට් එක ලීක් වෙන්න පුළුවන්. වෙනත් කරන්ට් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ කොයිල් එකක ඇති කරන්ට් එක වටේ දැන් මේක ඔතලා තියෙන්නේ යකඩ හරයකනේ. මෙතන කතා කරේ. මේ යකඩ ඇණයක මෙහෙම ඔතලා තියෙනවා යකඩ හරයක ඔතලා තියෙනවා කියනකො මේ චුම්බක ක්ෂේත්‍රය මෙහෙම ඇති වෙද්දි මේ චුම්බක ක්ෂේත්‍රයේ මේ වෙනත් ධාරාවක් මේකේ ඇතුලෙන් ඇති වෙන්න පුළුවන්. අපේ ඔතලා තියෙන හරය මත ධාරාවක් ඇති වෙලා කරන්ට් එක ලීක් වෙලා ෂෝට් වෙලා රත් වෙන්න පුළුවන්. තාපයට සාහනය වෙන්න පුළුවන් ශක්තිය ඊට පස්සේ. රයිට්. හරි. ඊළඟ එක තමයි එබැවින් පහළ සංඛ්‍යාත දුම් සඳහා යකඩ හරයේ දු ප්‍රේරක වඩාත් යෝග්‍ය වේ. ඒ කියන්නේ අර ගොඩාක් ලොකු මෙහෙම සංඛ්‍යාත මේ වගේ ලොකු සංඛ්‍යාත තියෙන ඒවා හරියන්නේ නැහැ. මොකද ඉක්මනට ගොඩාක් කරන්ට් එක ලීක් වෙන්න ගන්නවා. ගොඩාක් මේ ශක්තිය විද්‍යුත් ශක්තිය අපතේ යන්න පටන් ගන්නවා. මෙහෙම වුණොත් එහෙම. යකඩ හරයක් හින්දා යකඩ හරේ කරන්ට් එක ලීක් වෙනවනේ. ඒක නිසා මේ වගේ අඩු සංඛ්‍යාත දුම් සඳහා තමයි මෙයා වඩාත්ම යෝග්‍ය වෙන්නේ යකඩ හරයක් සහිත ප්‍රේරක. රයිට්. ඔය ටික උදේ මතක තියාගන්න. ලොකු දේවල් නෙමෙයි. ඔය මං කිව්ව කරුණුත් එක්ක පොඩ්ඩක් තර්ක කරන් ගියාම ඔය අමතක වෙන්නේ නැහැ. රයිට්. හරිද? රයිට්. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ විචල්්‍ය ප්‍රේරක ගැන. විචල්්‍ය ප්‍රේරක.
හරි ඔය මොන හරි කලින් කතා කරපු ප්‍රශ්නයක් තියෙනවා නම් පුතේ අහන්න. ප්‍රශ්නයක් මොනවාද තියෙනවා අහන්න. right විචල්්‍ය ප්‍රේරක. විචල්්‍ය ප්‍රේරක කියන්නේ මොනවාද? විචල්්‍ය ප්‍රේරක කියන්නේ පුතේ ප්‍රේරතාවය අපිට වෙනස් කරන්න පුළුවන්. පරිපථයකට මෙයා සම්බන්ධ කරාට පස්සේ right පරිපථයකට මෙයා සම්බන්ධ කරලා තියෙද්දි ඒ පරිපථය වැඩ කරන ගමනුත් අපිට මොනවාද? මොන හරි කරකවල හරි රූටණය කරලා හරි මොන හරි කරකවල හරි වෙනස් කරන්න පුළුවන් අපිට සැරින් සැරේ ප්‍රේරතාව. අදාළ ප්‍රේරතාව අපිට ඕන ආකාරයට වෙනස් කරන්න පුළුවන්. මේ තියෙන රූපයක් කිව්වේ. ඔයාලා ටියුට් එකේ දීලා තියෙනවා. right එතකොට ප්‍රේරතාව වෙනස් කරන්නේ කොහොමද? ප්‍රේරතාව වෙනස් කරන්නේ පුතේ එක්කෝ මේ හරේ දඟරේ හරි කොයිල් එකේ ක්‍රියාකාරී විශාලත්වය වෙනස් කරනවා. ක්‍රියාකාරී විශාලත්වය කියන්නේ මෙයා මේ ක්‍රියාකාරී විශාලත්වය ਉਹ දඟරේ සංඛ්‍යාව කියන්නේ මෙයා මෙහෙම අපිට දික් කරන්න පුළුවන්, කෙටි කරන්න පුළුවන් ඒ වගේ නැත්තම් දඟරේ පොට ගන්න වෙනස් කරන්න පුළුවන්. ඔය වගේ දේවල් වලින් තමයි විචල්්‍ය ප්‍රේරක මේ විචල්්‍ය ප්‍රේරකේ හරේ ක්‍රියාකාරී විශාලත්වය දඟරේ පොට සංඛ්‍යාව වෙනස් කිරීම මගින් තමයි ප්‍රේරතාව වෙනස් කරන්න පුළුවන්. right ඔක පොඩ්ඩක් highlight කරලා තියාගන්න. විචල්්‍ය ප්‍රේරකයේ කොහොම තමයි වෙන්නේ. ready right හරි ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ ප්‍රතිරෝධක ප්‍රේරක හා ධාරිත්‍රක වල සරල ධාරා ගැලීම. ප්‍රතිරෝධක ප්‍රේරක හා ධාරිත්‍රක වල පරිපථවල සරල ධාරා ගැලීම ගැන. right සරල ධාරාවක් කියන්නේ පුතේ බැටරියකින් ලබා දෙන සරල ධාරාවක්. කාලය සමග වෙනස් වෙන්නේ නැති එක්කෙනෙක්. right නේ අවංක එක්කෙනෙක් නේ. මොනවා වුණත් කොච්චර කාල බලන් හිටියත් ඒ ධාරාව වෙනස් වෙනවද? නෑ වෙනස් වෙන්නේ නැහැ පුතේ. වෝල්ටේජ් තාවත් එහෙමයි දෙන්නම හරිම අවංකයි මේ. ඔන්නෝම කොච්චර කල් ගියත් ඔහොම වෙනස් වෙන්නේ නැහැ. එකම ගානට ඉන්නේ. අර අපි කතා කරේ ප්‍රත්‍යාවර්ත ධාරා, ප්‍රත්‍යාවර්ත වෝල්ටේජ් තාව. එයාලා ඉක්මනට වෙනස් වෙනවා. බොහොම ඉක්මනට වෙනස් වෙනවා. කියන්නේ මෙයාලා කියනවාට එහෙම වෙනස් වෙන්නේ නැහැ. හරි අවංකයි. right නෙක්කද? හරි. හරි පුතේ. දැන් මේ වගේ සරල වෝල්ටේජ් තාව. සරල වෝල්ටේජ් තාව දුන්නා මෙන්න මේ බැටරි වෝල්ටේජ් සරල වෝල්ටේජ් තාව V කියලා ගමුකෝ. V කියලා වෝල්ටේජ් තාව දුන්නාම මොකද වෙන්නේ? ප්‍රතිරෝධයක් කරා දුන්නාම මොකද වෙන්නේ? විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට හානි වෙන එක වෙන්නේ. ප්‍රතිරෝධයක් කරා දුන්නාට පස්සේ තාපයේ බවට ඒ කියන්නේ මම කියන්නේ ප්‍රතිරෝධකයක් කියන්නේ මොකක්ද කියලා පුතේ? ප්‍රතිරෝධයක් කියන්නේ අර ඉලෙක්ට්‍රෝන ගැටෙනවා වැඩි නේ. ප්‍රතිරෝධයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන අමාරුවෙන් එතන ගැටෙනවා වැඩි. කියන්නේ බාධාව. ධාරාව ගමන් ගන්න බාධාව තිබ්බට පස්සේ ඉලෙක්ට්‍රෝන වලට යන්න අමාරුයි. ඒ කට්ටිය එකිනෙකා ගැටලා රත් වෙලා නේ අර බස් එක ගොඩක් සෙනගිද්දි මොකද? අපි හිර වෙලා යද්දි නේ රත් වෙනවනේ අපිට මේ දාඩිය දානවා ඒ වගේ තමයි. මෙයත් රත් වෙලා මේ ප්‍රතිරෝධේ රත් වෙලා තාපයේ විදිහට ශක්තිය හානි වෙනවා. බැටරියෙන් දෙන විද්‍යුත් ශක්තිය ප්‍රතිරෝධයකදී තාප ශක්තිය බවට හානි වෙනවා. right තාප ශක්තිය බවට හානි විද්‍යුත් ශක්තිය තාප ශක්තිය බවට හානි වෙන එක තමයි වෙන්නේ. ප්‍රතිරෝධයක් තුලින් සරල ධාරාවක් ගමන් කරද්දී. right හරි. ලියා ගන්න පුතේ තරුවක් දාලා ඔයාලගේ 26 වෙනි පිටුවේ 26 වෙනි පිටුවේ තරුවක් දාලා ලියා ගන්න මෙතන. මෙන්න මෙතන තරුවක් දාලා ලියා ගන්න පුතේ 26 වෙනි පිටුවේ මෙතන. right ප්‍රතිරෝධයක් තුලින් සරල ධාරාවක් ගලා යෑමේදී ප්‍රතිරෝධයක් තුලින් සරල ධාරාවක් ගලා යෑමේදී විදුලි ශක්තිය තාපය ලෙස හානි වේ. ප්‍රතිරෝධයක් තුලින් සරල ධාරාවක් ගලා යෑමේදී විදුලි ශක්තිය තාපය ලෙස හානි වේ. විදුලි ශක්තිය තාපය ලෙස හානි වේ.
ප්‍රතිරෝධයක් තුලින් සරල ධාරාවක් ගලා යෑමේදී විදුලි ශක්තිය තාපය ලෙස හානි වේ. විදුලි ශක්තිය තාපය ලෙස හානි වේ. රයිට්. විදුලි ශක්තිය තාපය ලෙස හානි වෙන එක තමයි එතකොට වෙන්නේ. හරි. ඊට පස්සේ අපි ගමු ප්‍රේරකයක් තුලින් මේ විද්‍යුත් ශක්තිය කොහොමද වෙන්නේ කියලා. කියන්නේ මේ වගේ සරල ධාරාවක් කාලයක් සමග වෙනස් වෙන්නේ නැති කෙනෙක් උන්නෝ සරල වෝල්ටේජතාවක් දුන්නම සරල ධාරාවක් මේ ගලා යන්නේ අනිත් පැත්තට. මෙහෙම මේ පැත්තටම. ඒත් උන්නෝ සරල ධාරාවක් ගලා යද්දී සරල ධාරාව ගත්තොත් ඒත් කාලය සමග වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ තමයි. රයිට්. ඔහොමනේ යන්නේ. ඒත් කාලය සමග වෙනස් වෙන්නේ නැති එකනේ. රයිට්. සරල වෝල්ටේජතාවක් සරල වෝල්ටේජතා ප්‍රභවයක් සම්බන්ධ කරාම මෙන්න මේ ප්‍රේරකයකට මොකද වෙන්නේ? එතකොට වෙන්න පුතේ විද්‍යුත් ශක්තිය චුම්බක ශක්තිය ලෙස ගබඩා වෙන එක වෙන්නේ. විද්‍යුත් ශක්තියපත් වෙනවා චුම්බක ශක්තිය බවට. මතකන්නේ පොඩි කාලේ ඇණයකට ගැට ගහලා කොවිලක් විතර ගැට ගහවම නේ සම්බන්ධ කරන් ඉන්නකම් චුම්බකයක් විතර වැඩ කරනවා. විද්‍යුත් චුම්බකයක් කියලා කියන්නේ අපි ඔකට. රයිට්. පරිපතේ විසන්ධි කරපු ගමන් චුම්බක ගති ගුණ නැති වෙලා යනවා. එතකොට මේ විද්‍යුත් ශක්තිය චුම්බක ශක්තිය බවට ගබඩා කරගන්න එක තමයි කරන්නේ. මේ වගේ පරිපතේ. ඒක ලියා ගන්න පුතේ. ඒක ලියා ගන්න. ඔයාලගේ ටියුට් එකේ මෙතන ආයතරුවක් දාගන්න. ශුද්ධ ප්‍රේරකයක් තුලට ශුද්ධ ප්‍රේරකයක් තුලට ශුද්ධ ප්‍රේරකයක් තුලට ශුද්ධ ප්‍රේරකයක් තුලට සරල ධාරා වෝල්ටේජතාවක් සැපයූ විට සරල ධාරා වෝල්ටේජතාවයක් සැපයූ විට ශුද්ධ ප්‍රේරකයක් තුලට සරල ධාරා වෝල්ටේජතාවක් සැපයූ විට ශුද්ධ ප්‍රේරකයක් තුලට සරල ධාරා වෝල්ටේජතාවක් සැපයූ විට ශක්තිය චුම්බක ශේෂ්ත්‍ර ලෙස ගබඩා වේ. 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 හරි. ශක්තිය චුම්බක ශේෂ්ත්‍ර ලෙස ගබඩා වේ. රයිට් පුතේ. හැබැයි ශුද්ධ ප්‍රේරකයකට දුන්නොත් ශුද්ධ ප්‍රේරක කියලා જાතියක් මේ ලෝකේ නැහැ. හරි. ශුද්ධ ප්‍රේරක කියලා જાතියක් මේ ලෝකේ නැහැ. කියන්නේ ප්‍රේරක ගති ගුණ විතරක් ඇති කරන ප්‍රේරක මේ ලෝකේ නැහැ. රයිට්. ඒකින්ද ප්‍රායෝගික ප්‍රේරකවල චුම්බක ශේෂ්ත්‍රය ඇති කර ගන්නවා වගේම ධාරාවට බාධාවකුත් ඇති කරනවා. ඒ පුතේ කොයිල් එකක් කියන්නේ රයිට්. අපි ගත්තොත් මේ වගේ කොයිල් එකක් කියන්නේ කොයිල් එකක් කියන්නේ මේ කොයිල් එක හදලා තියෙන්නේ පුතේ සන්නායක තුන් වලින්. සන්නායකයක තියෙනවා අනිවාර්යෙන් මොකද්ද? සන්නායක තියෙනවා ප්‍රතිරෝධයක්. බාධාවක් අනිවාර්යෙන් තියෙනවනේ පුතේ. බාධාවක් නැති සන්නායක බාධාවක් නැති ඒ කියන්නේ ප්‍රතිරෝධයක් නැති සන්නායක නැහැ මේ ලෝකේ. ඒකින්ද අනිවාර්යෙන් ප්‍රේරකයක ප්‍රතිරෝධයක් බාධාවක් තියෙනවමයි. රයිට්. ඒකින්ද පොඩ්ඩක් වරහණක් දාලා රතු පෑනින් ලියා ගන්න පුතේ එතන. වරහණක් දාලා රතු පෑනින් ලියා ගන්න. වරහණක් දාලා රතු පෑනින් ලියා ගන්න. එහෙත් ප්‍රායෝගිකව ශුද්ධ ප්‍රේරක ලබාගත නොහැකිය. 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 right. එහෙත් ප්‍රායෝගිකව ශුද්ධ ප්‍රේරක ලබාගත නොහැකිය.
අපි ඊළඟට ගමු පුතේ දාරිත්‍රකයකට සරල ධාරා වෝල්ටේජතාව සැපයුවම මොකද වෙන්නේ කියලා. දාරිත්‍රකයකට සරල ධාරා වෝල්ටේජතාවයක් හරියට නිකන් මෙන්න මේ වගේ කාලය සමග වෙනස් වෙන්නේ නැති සරල ධාරා වෝල්ටේජතාවයක් සැපයුවම මොකද වෙන්නේ කියලා බලමු. right අපි මෙහෙම සැපේනවා කියලා. එතකොට අපි කතා කරා මොකද වෙන්නේ? මේ ඉලෙක්ට්‍රෝන මෙන්න මේ ගබඩා කරගන්න එකනේ කරන්නේ. අපි දන්නවනේ ඕක. මොකද ඒක වෙන්නේ? විද්‍යුත් ශක්තිය හරි විද්‍යුත් ශේෂ්ත්‍ර ලෙස ගබඩා කර ගන්නවා. විද්‍යුත් ශක්තිය විද්‍යුත් ශේෂ්ත්‍ර විදිහට ගබඩා කර ගන්නවා දාරිත්‍රකයේ. ඉලෙක්ට්‍රෝන ගබඩා කරගන්නේ විද්‍යුත් ශේෂ්ත්‍ර විදිහට. ඉලෙක්ට්‍රෝන කියන්නේ විද්‍යුත් ශේෂ්ත්‍ර, right? ඕක තමයි වෙන්නේ දාරිත්‍රකයට අපි සරල ධාරා වෝල්ටේජ් සැපයුවම. right? හරි. එතනත් ආයතරයක් දාලා ලියා ගන්න උදේ. මෙතන ආයතරයක් දාලා ලියා ගන්න අන්තිම තරුව. දාරිත්‍රකයක් තුළට සරල ධාරා වෝල්ටේජතාවයක් සැපයූ විට දාරිත්‍රකයක් තුළට සරල ධාරා වෝල්ටේජතාවයක් සැපයූ විට දාරිත්‍රකයට සරල ධාරා වෝල්ටේජතාවයක් සැපයූ විට ශක්තිය චුම්බක ක්ෂේත්‍ර ලෙස ගබඩා වේ. 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 right? ශක්තිය චුම්බක ක්ෂේත්‍ර ලෙස ගබඩා වේ. හරිනේ පුතේ. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ වගේ ප්‍රතිරෝධයක් කරහා යවුවොත් එහෙම සරල ධාරා වෝල්ටේජ් දුන්නොත් එහෙම ප්‍රතිරෝධයක් කරහා මොකද වෙන්නේ? අපිට වෝල්ටේජතාව ධාරාව සහ ප්‍රතිරෝධය මේ ඕන එකක් මයින්න පුළුවන් ඕම් නියමයේ V = IR කියන සූත්‍රය දාලා. නේ? ඒ වගේම එයාගේ අපි කියනවා එයාගේ ක්ෂමතාවයට යම්කිසි ප්‍රතිරෝධයක් කරහා මෙන්න මෙහෙම තිබ්බොත් එහෙම පරිපථයක් ඕනම පරිපථයක් තිබ්බොත් එහෙම පරිපථයක් තිබ්බොත් මං කිව්වොත් මෙන්න මේ මෙයා හරහා වැය වෙලා තියෙන ක්ෂමතාව හොයන්න කිව්වොත් එහෙම කොහොමද අපි හොයන්නේ? ඒකට අපි සූත්‍රයක් තියෙනවා P = I වර්ගයේ R. අපි සාමාන්‍ය සූත්‍රය තමයි P = VI. අපි කතා කරා. P = VI තමයි මූලික සූත්‍රය. right? අපි හිතුවොත් මෙයාගේ වෝල්ටේජ් අපි දන්නේ නැහැ කියලා. මේ හරහා වෝල්ටේජ් අපි දීලා නැහැනේ. මුළු වෝල්ටේජ් තමයි දීලා තියෙන්නේ. right? ඒතකොට අපි ධාරාව දන්නවනම් මේ ප්‍රතිරෝධය අගය දන්නවනම් කෙලින්ම මෙන්න මේ සූත්‍රය දාලා තමයි අපිට හොයන්න ලේසිම. right? මේ සූත්‍රය උක්ත කරගත්තෙත් මේ සූත්‍රයෙන් දෙක එකතු කරලා තමයි. මතකනේ? V වෙනකොට IR දැම්මා. V වෙනකොට IR දැම්මම I වර්ගය R වුණා. මෙයයි මෙයයි. right? එහෙම තමයි P = I වර්ගය R කියලා සූත්‍රයක් ආවේ. හරි. ඔය සූත්‍රය අපි කියනවා ජූල් තාපනය කියලා. ජූල් තාපනය කියලා තමයි මෙයාට කියන්නේ. හරි. ජූල් තාපනය කියලා මේ සූත්‍රෙට කියන්නේ. ඔයාලගේ ටියුට් එකේ මේක දීලා තියෙනවා පුතේ. මෙන්න මෙතන මේක කොටු කරලා මේක ලියන්න පුතේ ජූල් තාපනය කියලා. මෑත් කොටු කරලා දාගන්න V = IR. මෙයාගෙත් ලියන්න ජූල් තාපනය කියලා. මේ සූත්‍රෙට ජූල් තාපනය කියලා කියනවා. මේ සූත්‍රය තමයි ගොඩක් වෙලාවට අපි හොයන්නේ. අර වෝල්ටේජ් තමයි හැම එක්කෙනා හරම දන්නේ නැති හින්දා. ඒකිනුත් ඒකයි දෙක මේකයි. ජූල් තාපනය. right? හරි. ඊළඟ එක තමයි පුතේ ප්‍රේරක තුලින් සරල ධාරා ගැලීම. ප්‍රේරක තුලින් සරල ධාරා ගැලීම. ප්‍රේරක තුලින් සරල ධාරා ගැලුවම මොකද වෙන්නේ? අපි දැන් කතා කරා ඉස්සෙල්ලා මොකද්ද? මේ අපි කතා කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. මොකද සුද්ධ ප්‍රේරක කියලා જાතියක් මේ ලෝකේ නැහැ කියලා කිව්ව මතකද? මතකයින්නේ සුද්ධ ප්‍රේරක කියලා මේ જાතියක් මේ ලෝකේ නැහැ කිව්වේ අනිවාර්යයෙන්ම සන්නායකයකින් එක හදලා තියෙන්නේ. සන්නායක අනිවාර්යයෙන්ම ප්‍රතිරෝධයක් තියෙනවා පුතේ. ඒකින්ද කොයිල් එකෙත් අනිවාර්යයෙන්ම ප්‍රතිරෝධයක් එනවම. ධාරාව ගලා යාමට බාධාවක් තියෙනවාමයි. right? එතකොට මෙන්න මේ වගේ එකක් තමයි අපි ඇත්තටම කියන්නේ ප්‍රේරකයක් කියලා. ඔන්න ඔය වගේ කියන්නේ
මේ මෙන්න මෙයාට තමයි අපි කියන්නේ සුද්ධ ප්‍රේරකය. මේ ප්‍රායෝගික ප්‍රේරකය. මේ මුළු එක්කිනාට මම මේ කොටු කරලා තියෙන්නේ. ප්‍රේරකය සහ ප්‍රතිරෝධය තියෙන මුළු එක්කිනාට අපි තමයි කියන්නේ ප්‍රායෝගික ප්‍රේරකය. right මේ මුළු එක්කිනා ප්‍රායෝගික ප්‍රේරකය. මෙයා ඇතුලේ කියන්නේ ප්‍රායෝගික ප්‍රේරකය ඇතුලේ ප්‍රේරකයකුත් තියෙනවා. ප්‍රේරතාවයකුත් තියෙනවා. ඒ වගේම ප්‍රතිරෝධයකුත් අනිවාර්යෙන් තියෙන්න බෑ. අපි සම්නායක දඟරයකින් ඉන්න වැඩි කරන්නේ. right මේ තමයි ප්‍රායෝගික ප්‍රේරකය. right කොහොම ගත්තාම පස්සේ පුතේ අපි ගත්තොත් එහෙම දැන් මෙතන B සමානයි IR දැම්මොත් එහෙනම් අපි නිකමට B සමානයි IR දාමු. B සමානයි IR. right අපි මොනවාද හොයන්න යන්නේ? අපි ධාරාව හොයන්න යන්නේ. මේ හරහා ගන්න ධාරාව I කියලා දන්නේ අපි වෝල්ට්ය තව 10 වෝල්ට් බැටරි එකකින් සම්බන්ධ කරගෙන කියලා දන්නවා. මේ ප්‍රේරකය ඇතුලේ තියෙන බාධාව ප්‍රතිරෝධය 2 ohm කියලා දන්නවා. right ඔහොම හිතමු. අපි I නේ හොයන්නේ I සමානයි පුතේ. ඒතර B බෙදීම R. I කියන්නේ B බෙදීම R. හරිනේ. එතකොට B කියන්නේ 10යි වෝල්ට්. R කියන්නේ 2යි ohm. උත්තරේ එන්න ඕන ධාරාව 10 බෙදීම 2 5යි ඇම්පියර්. right ධාරාව එන්න ඕන පුතේ. එතකොට මෙන්න මේ 5යි ඇම්පියර් වගේ මේ හරිය ගන්නවා. කාලය සමග වක්‍රේ 5යි ඇම්පියර් වගේ ධාරාවක් එන්න ඕන හරිනම්. හැබැයි පුතේ මාර වැඩේ කියන්නේ මේ ධාරාව එකපාර පහ වෙන්නේ නැහැ. ධාරාව එන්න තමයි වැඩි වෙලා පහටපත් වෙන. දැන් 5යි යනවා. හැබැයි පහටපත් වෙන්න චුට්ටක් වෙලා යනවා. හරිද? එයාගේ ධාරාව උපරිම වගේ ටික වෙලාවක් යනවා. ඇයි ඒ පුතේ? හේතුව තමයි පුතේ මේ අපි දන්නවා මේ මෙතන චුම්බක ක්ෂේත්‍රයක් හැදෙනවා. චුම්බක ක්ෂේත්‍රයක් හැදෙද්දී සැපින් වෝල්ට්‍යයට විරුද්ධව යම්කිසි මොකද්ද? වෝල්ට්‍යතාව ප්‍රේරිත වෝල්ට්‍යතාවක් ඇති වෙනවා. මේ ප්‍රේරිත වෝල්ට්‍යතාව කියන්නේ විද්‍යුත් පීඩනය. විද්‍යුත් පීඩනයක් තියෙන්නේ අර කරන්ට් එක එන පැත්ත නෙමෙයි විරුද්ධව. right? එතකොට මේ මෙයාගෙන් කරන්නේ පොඩි මෙයා තර්ජනයක් කරනවා මුලින් මෙන්න එපා කියලා ධාරාවට. ඒක නිසා ධාරාව හිමීට තමයි නියමිතකයටපත් වෙන්නේ. right? ඕක මෙහෙමයි. ප්‍රේරකයක් කියන්නේ හිතන්නකෝ යා. හිතන්න පුතේ මොකක් කරේ වතුර ලයින් එක වතුර පාරක් තියෙනවා. වතුර ලයින් එක. වතුර බටේක වතුර ලයින් එකක් යනවා. ඔන්න මේ ගලාගෙන යද්දී මෙතන දානවා අපි තලබමනයක් ටර්බයින් එකක් වගේ දාන ලොකු. right? මෙතන අපි ටර්බයින් එකක් දාන ලොකු එක්කෙනෙක්. ඔන්න. එහෙම දැම්මාම පුතේ මේ වතුර පාරේ එන ප්‍රෙෂර් එකෙන්ම මුලින්ම දැන් මෙයා මෙහෙම දාපු ගමන් තලබමනේ දාපු ගමන් තලබමනේ හිමීට කැරකෙන්න පටන් ගන්නවානේ. මේ තලබමනේ උඩරින් වේගයට එනකන් වතුර පාරට යන්න දෙන්නේ නැහැ උඩරින් වේගෙන්. වතුර පාර අඩුයි යන වේගය. right? මෙයා උඩරින් වේගෙන් කැරකෙන්න ගත්තට පස්සේ තමයි වතුර පාර උඩරින් වේගයට ඇවිල්ලා යන්න පටන් ගන්න. right? ඔක වෙන්නේ ඇත්තටම. ඒ කියන්නේ මේ චුම්බක ක්ෂේත්‍රේ මෙයාගේ චුම්බක ක්ෂේත්‍රේ මෙන්න මෙහෙම උඩරිම විදියට වර්ධනය කරගත්තට පස්සේ තමයි මෙන්න මේ ධාරාවට උපරිම වෙන්න දෙන්නේ මෙයා. පැහැදිලිද? right? ඒකින්ද ප්‍රේරකය ඇතුලෙන් සරල ධාරා වෝල්ටේජ් කැවුවට පස්සේ ධාරාව ප්‍රේරකය තුලින් ගලා යන ධාරාව උපරිම වෙන්න යම්කිසි වෙලාවක් ගන්නවා. මෙන්න මේ වක්‍රයක් විදිහට තමයි උපරිම වෙන්නේ. හරිද පුතේ? right? හරි. එතකොට පුතේ ඔයාලගේ 26 වෙනි පිටුවේ 26 වෙනි පිටුවේ මෙන්න මෙතන ලියා ගන්න තරුවක් දාලා ලියා ගන්න. මෙතන දැන් මුලින්ම කියලා තියෙනවා ටියුට් එක කියලා තියෙන්නේ සුද්ධ ප්‍රේරකයක් යනු ප්‍රතිරෝධය රහිත කල්පිත ප්‍රේරකයකි. ප්‍රේරකයක් යනු කම්බිය උතා සකස් කරන ලද උපාංගයක් බැවින් ප්‍රායෝගිකව ප්‍රතිරෝධයක් රහිතව සකස් කළ නොහැකිය. ප්‍රේරකයක් දෙපසට සරල ධාරා වෝල්ටේජයක් යෙදූ විට ධාරා උපරිමාගයකට පත් වීමට යම් කාලයක් ගත වේ. හරිනේ ඔක අපි දන්නවනේ. තරුවක් ලියා ගන්න පුතේ. තරුවක් ලියා ගන්න. එතන මෙතනම තරුවක් ලියා ගන්න දැන්. එනම් ධාරා උපරිම වන්නේ වෝල්ටීයතාව උපරිම වී යම් කාලයකට පසුවේ. එනම් ධාරාව උපරිම වන්නේ වෝල්ටීයතාව උපරිම වී යම් කාලයකට පසුවේ. එනම් ධාරාව උපරිම වන්නේ
වෝල්ටීයතා උපරිම වී යම් කාලයකට පසුවය. එනම් ධාරාව උපරිම වන්නේ වෝල්ටීයතා උපරිම වී යම් කාලයකට පසුවය. right හරි. ඒක ලියාගෙන ඔයාලගේ 27 වෙනි පිටුවේ උඩම පුතේ 27 වෙනි පිටුවේ උඩම right මෙන්න මේ 27 වෙනි පිටුවේ උඩම මෙතන පුතේ පුළුවන් නම් මේ උඩම හරියින් ලියලා ඇඳලා දාගන්න. මෙන්න මේ මම අර දීලා තියෙන ටික. මෙන්න මේ දීලා තියෙන රූප දෙක මෙයයි මෙයයි මේ රූප දෙක ලියලා මෙන්න මේ ගානත් පොඩ්ඩක් පැත්තකින් හදාගන්න. පුළුවන් නම් ওই තුනම මේ ගානයි මේ දෙකම ටිකක් උඩට වෙන්න ඇඳගන්න. මේ ටියුබ් එකේ පුළුවන් නම් මේ උඩ හරියෙන් ඇඳගන්න ලියන්න ටිකක් තියෙනවා. මොකද මෙතන ලියන්න පොඩි විස්තරයක් තියෙනවා. පුළුවන් නම් මේ උඩ හරියෙන්ම ඇඳගන්න. රූල් දෙකක් විතර අරගෙන මෙතනින් රූල් දෙකක් විතර අරගෙන මේ උඩ හරියෙන් ඇඳගන්න. තව රූල් දෙකකුත් අරගෙන ඇඳගන්න. right හරි මේක ඇඳගන්න. මේ දෙක ඇඳලා මේ ගානක් දැල්ලියලා තියාගන්න. right එතකොට මෙයා උපරිම වෙන්නේ යම්කිසි කාලයක් t කාලයක් ගියාට පස්සේ මෙන්න මේ වගේ. මේ t කාලයක තමයි t නෝඩ් කාලයක තමයි උපරිම වෙන්නේ. right ඔක ලියලා දාගන්න වික්කට.
හරි. හරිද පුතේ ඇඳගත්තද ඔබ? රයිට් ඇඳගත්තද ඔයාලා? හරි. ඇඳගත්තා නම් ඉතින් ලියා ගන්න. ටියුට් එකේ ඔයාලගේ මේ හරි ඇඳගත්තා නම් දැන් මෙතන ලියා ගන්න තරුවක් දාලා මේ හරි තරුවක් දාලා ලියා ගන්න. තරුවක් දාලා ලියා ගන්න පුතේ. ඇඳගත්තා නම් තරුවක් දාලා ලියා ගන්න. පරිපතේ සංවෘත කළ විට පරිපතේ සංවෘත කළ විට පරිපතේ සංවෘත කළ විට පරිපතේ සංවෘත කළ විට ප්‍රේරකයේ වටා චුම්බක ක්ෂේත්‍රයක් වර්ධනය වීම ආරම්භන අතර ප්‍රේරකයේ වටා චුම්බක ක්ෂේත්‍රයක් වර්ධනය වීම ආරම්භන අතර ප්‍රේරකයේ වටා චුම්බක ක්ෂේත්‍රයක් වර්ධනය වීම ආරම්භන අතර පරිපතේ සංවෘත කළ විට ප්‍රේරකයේ වටා චුම්බක ක්ෂේත්‍රයක් වර්ධනය වීම ආරම්භන අතර ප්‍රේරකයේ වටා චුම්බක ක්ෂේත්‍රයක් වර්ධනය වීම ආරම්භන අතර එවිට ප්‍රේරකයේ තුල විද්‍යුත්ගාමක බලයක් 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 ප්‍රේරණය වීමට පටන් ගනී. ප්‍රේරණය වීමට පටන් ගනී. ප්‍රේරණය වීමට පටන් ගනී. ප්‍රේරණය වීමට පටන් ගනී. මෙම ප්‍රේරණය වන විද්‍යුත්ගාමක බලය 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 සැපියුම් වෝල්ටීයතාවට ප්‍රතිවිරුද්ධ දිශාවට සැපියුම් වෝල්ටීයතාවට ප්‍රතිවිරුද්ධ දිශාවට සැපියුම් වෝල්ටීයතාවට ප්‍රතිවිරුද්ධ දිශාවට සැපියුම් වෝල්ටීයතාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරන බැවින් ධාරාව උපරිම වීමට යම් කාලයක් ගත වේ. ධාරාව උපරිම වීමට යම් කාලයක් ගත වේ. ධාරාව උපරිම වීමට යම් කාලයක් ගත වේ. right මම ආයෙ පාරක් කියාගෙන යන්නම්. පරිපතේ සංවෘත කළ විට ප්‍රේරකයේ වටා චුම්බක ක්ෂේත්‍රයක් වර්ධනය වීම ආරම්භන අතර එවිට ප්‍රේරකයේ තුල විද්‍යුත්ගාමක බලයක් ප්‍රේරණය වීමට පටන් ගනී. මෙම ප්‍රේරණය වන විද්‍යුත්ගාමක බලය සැපියුම් වෝල්ටීයතාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ක්‍රියා කරන බැවින් ධාරාව උපරිම වීමට යම් කාලයක් ගත වේ. ධාරාව උපරිම වීමට යම් කාලයක් ගත වේ. right හරිද පුතේ? හරි. right මොකද හිතේ තියෙන්නේ ධාරාව උපරිම වෙන්න යම් කාලයක් ගත වෙනවා. right ධාරාව එකපාර උපරිම අගයටපත් වෙන්නේ නැහැ. යම් කාලයක් ගත වෙලා තමයි උපරිම අගයටපත් වෙන්නේ. හරිද පුතේ? right අපි කතා කරොත් එහෙම ඊළඟට ධාරිත්‍රකයක් තුලින් සරල ධාරා ගැලීම ගැන කතා කරොත් එහෙම. හරි.
ධාරිත්‍රක තුලින් සරල ධාරා ගැලීමකට කතා කරොත් එහෙම ඔයාලගේ ටියුට් එකේ තියෙන එක බැලුවොත් අපි ඔයාලා ටියුට් එකේ තියෙනවා සරල ධාරාවක් සඳහා ධාරිත්‍රක අනන්ත ප්‍රතිරෝධයක් දක්වයි. රයිට් අපි ඕක ගැන කතා කරන්නේ පුතේනේ සරල ධාරාවක් සඳහා ධාරිත්‍රක අනන්ත ප්‍රතිරෝධයක් දක්වනවා. ඒ කියන්නේ ධාරිත්‍රකය කියන්නේ අපි මෙහෙම ගත්තොත් එහෙම ධාරිත්‍රකයේ මෙතන තියෙන පරිවාරකනේ පුතේ. පරිවාරක කියන්නේ මොන හරි ලී වගේ මොන හරි නිදාස් ඉලෙක්ට්‍රෝන නැමැති ඒවා. එයාලා හරහා නිදාස් ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න බෑ. රයිට්. එතකොට ඉලෙක්ට්‍රෝන මෙහෙම ආවට මෙතනින් එහාට ගමන් කරන්න බෑ. මෙහෙම ඇවිල්ලා මෙතනින් නතර වෙලා ඉන්න වෙනවා. රයිට්. අර පොඩි ෂෝට් කරන්ට් එකක් තමයි යන්නේ. කියන්නේ ඉලෙක්ට්‍රෝන මෙහි ඉඳන් මෙහාට එද්දි මෙතන තිබ්බ ඉලෙක්ට්‍රෝන මෙහි ඉඳන් මෙහාට යනවා පොඩි වෙලාවක් චූටි වෙලාවකට. රයිට්. මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන ටික මේ සන්නායක දහඩුවන්නේ මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන ටිකත් මෙහාට යනවා. චුට්ට වෙලාවෙන් ඉවරයි. එතනින් එහාට මොකද්ද? එතනින් එහාට ධාරාවක් ගලන්නේ නැහැ. ඉතින් ඉලෙක්ට්‍රෝන මෙහි ඉඳන් මෙහාටත් එනවා නම් මෙතන ඉඳන් මෙහාටත් මුලින්ම යනවා නම් ඒක පොඩි ෂෝට් කරන්ට් එකක් විදිහට වැඩි වෙලාවම අඩු වෙලා යනවා. රයිට් මතකනේ? කරන්ට් එක මුලින්ම ධාරිත්‍රය ඇතුලින් කරන්ට් එක දුන්නාම ධාරාව පුතේ මොකද වෙන්නේ? ධාරා මෙහෙම උපරිමාගයකට තිබිලා මුලින්ම එන්න අඩු වෙලා කොහොම බිඳුව වෙලා යනවා. මතකනේ? උතරින් හරිය ධාරාවක් ගලන්නේ නැහැ. ඇයි ඒ? අර අපි කලින් කතා කරලා තියෙන ඉලෙක්ට්‍රෝන මේ පැත්තෙන් මෙහි ඉඳන් ඉලෙක්ට්‍රෝන ඔන්නෝම එනවා. ওই ඉලෙක්ට්‍රෝන ඇවිල්ලා මෙතන ඉලෙක්ට්‍රෝන තැන්පත් වෙනවා. ඒ අතර මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන ටික මේ සන්නායක දහඩුවනේ නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවානේ. මේ විද්‍යුත් පීඩනයෙන් හින්දා මේ ඉලෙක්ට්‍රෝන ටික මේ පැත්තට යනවා. රයිට්. එතකොට ඉලෙක්ට්‍රෝන මෙහි ඉඳන් මෙහෙට ගලද්දි ධාරාවක් මේ පැත්තට අනිත් පැත්තට ධාරාවක් ගැලුවා වගේ තමයි. හැබැයි එන්න ওই ධාරාව මොකද වෙන්නේ? මේ I කියන මේ ධාරාව I එන්න ওই ධාරාව රයිට් එන්න ධාරාව අඩු වේගෙන එනවා. රයිට්. එන්න ධාරාව අඩු වේගෙන එනවා. හේතුව මොකද්ද? හේතුව ඉලෙක්ට්‍රෝන ලොකු ප්‍රමාණයක් නැහැනේ. තිබ්බ ඉලෙක්ට්‍රෝන ගිය ගමන් ඉවරයි. එයි මෙතන මේ ඍණාග්‍රේ දන් ඉලෙක්ට්‍රෝන ටික මෙතන තැන්පත් වෙනවා නිසා මෙතනින් එහාට පාස් වෙන්නේ නැහැනේ පුතේ. සන්නායක නෙමෙයිනේ පරිවාරකනේ තියෙන්නේ. පැහැදිලිද? මෙතනින් එහාට ඉලෙක්ට්‍රෝන පාස් වෙන්නේ නැහැ. රයිට්. ඒකින තමයි අනන්ත ප්‍රතිරෝධයක් දක්වන්නේ. එතනින් එහාට ධාරාවක් යන්නෙම නැහැ. ඒ හින්දා අපි කියන්නේ සරල ධාරාවකට ධාරිත්‍රක අනන්ත ප්‍රතිරෝධයක් දක්වනවා කියලා. පැහැදිලිනේ? රයිට්. එතකොට අපි ගත්තොත් එහෙම 10 වෝල්ට් බැටරියක් තමයි මෙතන ලබා දෙන්නේ. හරිද? ප්‍රතිරෝධයක් දාලා තියෙන ප්‍රතිරෝධයගේ 2 ඕම් තියෙනවා. ප්‍රතිරෝධයේ සන්නායකයේ ප්‍රතිරෝධය 2 ඕම් තියෙනවා. හරිද? ධාරිත්‍රකේ ධාරණාව C කියලා තියෙනවා. රයිට්. එතනින් එහාට යන්න බෑ. එතනින් රයිට් ඔහොම තියෙන්නේ. හරි. අපි ගත්ත මම මේක අවස්ථා කීපයකට කරනවා. මම ගන්න පළවෙනි අවස්ථාව මෙන්න මේ අවස්ථාව. 10 වෝල්ට් මෙන්න මේ අවස්ථාව මුල් අවස්ථාව කියන මෙහෙම ගත්තොත් පුතේ මේක V සමාන IR දැම්මොත් මේකට V සමාන IR පැත්තකින් දාන්න I සමාන V බෙදින R නේ V සමාන IR දැම්මොත් එහෙම රයිට් එතකොට මුළු වෝල්ටේජ් තව 10 වෝල්ට් රයිට් මම මෙතන 2 වෝල්ට් නැතුව 1 වෝල්ට් දාන්නම් පුතේ 1 ඕම් ප්‍රතිරෝධයක් කියලා දාන්නම් 1 ඕම් ප්‍රතිරෝධය දැන් තියෙන ප්‍රතිරෝධය තමයි මෙතන 1 ඕම් රයිට් 10 වෝල්ට් බෙදීම 1 ඕම්. ඒතකොට පුතේ 10 ඇම්පියර් ධාරාවක් ගලා යන්න ඕන මුලදී ආරම්භයේදී. දැන් මේ අවස්ථාවේදී 10යි. ඇම්පියර් 10ක ධාරාව මුලින්ම ගලා යනවා. රයිට් මම ඔය මුල් අවස්ථාවට ගන්නම්කො මුලින්ම. මුල් අවස්ථාවේ මොකද වෙන්නේ පුතේ මෙතන ධාරාවක් ගලන් යනවා 10යි ඇම්පියර්. රයිට්. එතකොට ඊළඟට මොකද වෙන්නේ? එතකොට මේ 10යි වෝල්ට් තමයි බැටරිය අපි ලබා දෙන වෝල්ට් තමයි. මේ ඉතින් 10 වෝල්ට් නේ. රයිට්. එතකොට 10 ඇම්පියර් ධාරාවක් යනවා කියන්නේ පුතේ මොකද්ද? ඔය 10 මුල් ධාරාවක් ගලා යනවා නම් මේ ප්‍රතිරෝධය හරහා මේ 10 වෝල්ට් ඇම්පියර් වෝල්ටය තමයි තියෙන්නේ. මොකද මේ ප්‍රතිරෝධය හරහා 10 ඕම් මේ 10 ඇම්පියර් ධාරාවක් ගලා යනවානේ. ඒකින්ද මේ ප්‍රතිරෝධය හරහා 10 වෝල්ට් වෝල්ටය තව පවතිනවා. පැහැදිලිද? රයිට්. එතකොට මේ ධාරිත්‍රිකය හරහා කිසිම වෝල්ටය තව පවතින්නේ නැහැ. නේද? ආරම්භක අවස්ථාවේදී. රයිට්. ඊට පස්සේ මම ගන්නම් මෙන්න මේ 5 කියන්නේ 5 ඇම්පියර වගේ අවස්ථාවක්. රයිට් 5 ඇම්පියර කියන්නේ පුතේ මෙන්න මේ වගේ අවස්ථාවකට ඇවිල්ලා දැන් ධාරාව වෙන්නේ නඩු වෙලා. 5 ඇම්පියර ගලා යන අවස්ථාවේ පුතේ මොකද්ද වෙලා තියෙන්නේ? අපි මේක ආයෙ මෙතෙන්ට මේකට V සමාන IR දැම්මොත් මෙයාට V සමාන IR දැම්මොත් එහෙම I කියන්නේ 5 ඇම්පියර R කියන්නේ මෙයාගේ 1 ඕම් නේ ඔක්කොගෙම 1 ඕම්. 1 ඕම් 1 ඕම්.
වැඩි කිරීම 1 ඕම්. එතකොට 5 වැඩි කිරීම 1 5යි වෝල්ට්. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ හරහා තියෙන්නේ 5යි වෝල්ට් විතරයි. දැන් මෙතන කලින් දැම්මොත් මේ V සමානයි අර මෙතෙන්ට V කියන්නේ I කියන්නේ 10 ඇම්පියර් 1 ඕම්. ඒතර 10යි වෝල්ට් මේ හරහා තියෙන මුලින්ම. හරි. දැන් මෙතන තියෙන්නේ මෙයා හරහා 5යි වෝල්ට් විතරයි. පැහැදිලිද? 5 ඇම්පියර් මේ ධාරාව අඩු වෙලා තියෙන අවස්ථාව. ඒ කියන්නේ ඊතුරු 5යි වෝල්ට් තියෙන්නේ මෙන්න මේ ධාරිත්‍රකේ හරහා. පැහැදිලිද? මෙතන 10 වෝල්ට් සැපෙවුම. රයිට්. 10යි වෝල්ට් නම් සැපෙවුම 5යි වෝල්ට් තියෙනවා නම් කවුරු හරහාද? මේ ප්‍රතිරෝධය හරහා. ඒක ඊතුරු 5යි වෝල්ට් තියෙන්න ඕනේ ධාරිත්‍රකේ හරහා. හරිද පුතේ? රයිට්. ඔන්නෝම අවස්ථාවට දැන් ඇවිල්ලා තියෙනවා. ඊළඟ අවස්ථාව ගත්තොත් එහෙනම් මම ගන්න ඊළඟ අවස්ථාවේ මෙන්න මෙතන 2 ඇම්පියර වගේ ගණන් යන අවස්ථාව. ඒ කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවකට දැන් ඇවිල්ලා තියෙනවා. 2 ඇම්පියර අවස්ථාවේ පුතේ මෙතන ආයි V සමානයි IR දැම්මොත් පුතේ අපිට එනවා 2 ඇම්පියර වැඩි කිරීම 1 ඕම්. එතකොට එනවා අපිට 2 වෝල්ට් කියලා. ඒ කියන්නේ 2 වෝල්ට් තමයි මේ ප්‍රතිරෝධය හරහා පවතින්නේ. ඊටු 8 වෝල්ට්ම මේ 10 වෝල්ට්ගෙන් ඊටු 8 වෝල්ට්ම පවතින්නේ මෙන්න මේ ධාරිත්‍රකේ හරහා. පැහැදිලිද? රයිට්. ඊටු 8 වෝල්ට්ම ධාරිත්‍රකේ හරහා තියෙන්නේ. හරිද? රයිට්. මෙතන මම ගන්න 0.5 ඇම්පියර්. ඒ කියන්නේ ධාරාවක් දැන් නැහැ. ධාරාව ශුන්‍ය වෙලා තියෙන අවස්ථාව. ධාරාව ශුන්‍ය නම් පුතේ මෙතන V සමානයි IR දාද්දි ඒ කියන්නේ බිඳුවනේ. එතකොට මේ හරහා කිසිම වෝල්ට් එකක් පවතින්නේ නැහැ ප්‍රතිරෝධය හරහා. මුළු 10යි වෝල්ට්ම දැන් මෙතන තියෙන 10යි වෝල්ට්ම මුළු එකම පවතින්නේ ධාරිත්‍රකේ හරහා. ඒ කියන්නේ මුළු බැටරිය වෝල්ටීයතාවයෙන්ම ධාරිත්‍රකේ දැන් charge වෙලා තියෙන්නේ. හරි ධාරිත්‍ර ගැන මම කලින් කතා කරද්දි මම කිව්වා අපි බැටරියක සම්බන්ධ කරාම ධාරිත්‍රකයකට මම කරලත් පෙන්නවා බැටරියේ තියෙන වෝල්ටීයතාවයෙන්ම ධාරිත්‍රකේ charge වෙනවා කියලා. ක්ෂණික හැබැයි ඒක ක්ෂණිකව බහැලා යනවා. ඉක්මනටම charge වෙනවා ක්ෂණිකව බහැලා යනවා. හරිද? මෙතනත් දැන් උනේ මොකද? මේ 10 වෝල්ට් වෝල්ටීයතාව මුළු වෝල්ටීයතාවයෙන්ම ධාරිත්‍රකේ charge වුණා. ඔච්චරයි උනේ. පැහැදිලිද? රයිට්. හරිද පුතේ? රයිට්. ඔය විස්තරේ හරි. ඔය විස්තරේ අඳින්න කලින් පුතේ අපි දැන් අඳිමු වෝල්ටීයතාව වක්‍රය මේකම. වෝල්ටීයතාව වක්‍රය අඳිමු මේකෙම. හරි. පළවෙනි අවස්ථාව ගමු. මේ අවස්ථාවේදී මොකද උනේ? 10 වෝල්ට් අවස්ථාව 10 ඇම්පියර අවස්ථාවේදී වෝල්ටීයතාව ධාරිත්‍රකේ හරහා 10 ඇම්පියර ධාරාවක් ගලා යන අවස්ථාවේ වෝල්ටීයතාව බිඳුවයි මේ. බිඳුවයි ධාරිත්‍රකේ. ඊළඟ අවස්ථාව ගමු. 5යි අවස්ථාවේ මෙතන 5 අවස්ථාවේදී වෝල්ටීයතාවත් 5යි. රයිට්. එතකොට එයා වැඩි වෙන පුතේ මෙන්න මෙහෙම. වෝල්ටීයතාවත් දැන් 5යි. මේ අවස්ථාවේ වෝල්ටීයතාවත් 5යි. දෙන්නම් 5යි මේ. මෙයත් 5යි, වෝල්ටීයතාවත් 5යි, ධාරාවත් 5යි. ආයි ධාරාව 2 ඇම්පියර වගේ මේ වගේ අවස්ථාවකට වුණාම මෙයා මෙන්න මෙහෙම මෙයා වෝල්ටීයතාව කීයද? 8යි වෝල්ට් වගේ වෙනවා. ඉතාමත් ඉහළ වගේ. එතකොට ධාරා බිඳුව වෙන අවස්ථාවේදී වෝල්ටීයතාව උපරිම වෙනවා. උපරිම කියන්නේ 10 වගේ වෙනවා. උපරිම වෙනවා. රයිට්. එතකොට මෙන්න මේ විදිහට තමයි වෝල්ටීයතාව වක්‍රය තියෙන්නේ. මෙයා තමයි වෝල්ටීයතාව වක්‍රය. මෙයා ධාරා වක්‍රයයි. මෙයා ධාරා වක්‍රය. හයි. පැහැදිලිද? රයිට්. ඔය සිද්ධියෙන් ඔයාලට වැඩි තේරුම් ගන්න නැති කියලා හිතනවා මම. මම අවුලක් තියෙනවා නම් අහන්න. රයිට්. ඕක ඔයාලගේ 27 වෙනි පිටුවේ. 27 වෙනි පිටුවේ පුතේ මෙන්න මෙතන ඉතින් 27 වෙනි පිටුවේ මෙතන ලියලා තියාගන්න. ලියලා දාගන්න. එතන නෙමෙයි මෙන්න මෙතන. ධාරිත්‍රික තුලින් සරල ධාරා ගැලීම කියලා තියෙන කොටසේ මෙන්න මේ කොටසේ ඔන්න ඔය විස්තර ටික ඔක්කොම ලියා ගන්න ඔච්චරයි ලියන්න තියෙන්නේ. රයිට් ඔච්චරයි ලියන්න තියෙන්නේ මේ විස්තර ටික ඔක්කොම මෙතන 27 වෙනි පිටුවේ ලියලා දාගන්න. මෙන්න මෙතන. රයිට්. ලියලා දාගන්න විස්තර ටික ඔක්කොම. වෙන මොකද ලියන්නේ නැහැ. අතින් ලියන්න මොකුත් නැහැ. ඔය ටික අඳින්න විතරයි තියෙන්නේ ඔය ඔක්කොම. ටූල් දාලා තිබ්බට ලියන්න මොකුත් නැහැ. ඔය විස්තර ටික ලියලා දාගන්න ඒ කොටසේ. රයිට්. ලියලා දාගන්න බලන්න.
රයිට් ඔක ඇඳ ගන්න. හරි 11 අඩි කරනවා අපි 11 අඩි කරනවා 11 අඩි කරයි ක්ලාස් එක රයිට් හරි මේක ලියාගත්ත පුතේ කට්ටියම රයිට් ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ දාරිත්‍රක ආරෝපණය සහ විසර්ජනය රයිට් දාරිත්‍රක ආරෝපණය සහ විසර්ජනය දාරිත්‍රක ආරෝපණය සහ විසර්ජනය රයිට් මෙන්න මෙතන තමයි ලියාගෙන තියෙන්නේ ඔක්කොම රයිට් හරි අපි කලින් කතා කරා කලින් දවසක දාරිත්‍රක ආරෝපණය කරන්න කොහොමද විසර්ජනය වෙන්නේ කොහොමද කියලා මතකද රයිට් එතකොට මොකද උනේ මතකනේ මෙතන අපි අවස්ථා තුනක් කියලා දාන්නම් ABC කියලා මේක රයිට් මෙතන ගත්තොත් එහෙම බල්බ් එකක් සම්බන්ධ කරලා තියෙනවා දාරිත්‍රයක් තියෙනවා සරල ධාරා සැපීමක් තියෙනවා බැටරි එක වගේ සම්බන්ධ කරලා තියෙනවා ධාරාවක් මේ හරහා ගලා යන්න හදනවා රයිට් මුල් අවස්ථාවේදී මොකද වෙන්නේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තට යනවා රයිට් ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ගිහිල්ලා මෙතන තිබ්බ ඉලෙක්ට්‍රෝන ටික මෙහාට එනවා එතකොට ධාරාවක් යනවනේ පුතේ පොඩි ෂෝට් කරන්ට් එකක් යනවා පොඩි ධාරාවක් යනවා ආරම්භයේදී දෙවෙනි අවස්ථාවේදී මොකද වෙන්නේ මොකද වෙන්නේ පුතේ දැන් උපරිම ගිහිල්ලා ඉවරයි ඉලෙක්ට්‍රෝන උපරිම මෙතන තිබ්බ ඉලෙක්ට්‍රෝන ටික උපරිම මේ පැත්තට ගිහිල්ලා ඉවරයි දැන් මෙතනින් එහාට මෙතන තිබ්බ ඉලෙක්ට්‍රෝන මෙහෙට යන්න බෑ හැබැයි මේ පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන ටික මෙතෙන්ට ගිහිල්ලා මේ ඉලෙක්ට්‍රෝන ගොඩක් ගබඩා වෙලා මෙතන charge කරගෙන තියෙන්නේ දැන් රයිට් එතකොට අපි මෙතන වෝල්ටි තා බැටරි වෝල්ටි තා කැපිටල් E වෝල්ටි තා බැටරියෙන් දෙනවා නම් හරි ඒ E ටම දැන් මෙයා ඉලෙක්ට්‍රෝන ගත්තේ හින්දා මේ ධාරිත්‍රකේ මේ දහඩුව ඍණ වෙනවා ඉලෙක්ට්‍රෝන මේ තිබ්බ ඉලෙක්ට්‍රෝන දුන්නේ හින්දා මෙයා දායක දහඩුව මෙයා ධන වෙනවා රයිට් එතකොට මෙයා මෙන්න මේ වගේ E වෝල්ටීතාවක් සම්පූර්ණයෙන් charge කරගන්න. කියන්නේ බැටරිය වෝල්ටීතාව 10 නම් 10කින්ම charge කරගන්නවා ධාරිත්‍රකේ. රයිට් එතකොට ධාරිත්‍රකේ ධන පැත්ත මේක ඍණ පැත්ත මේක බවට පත් වෙනවා. රයිට් ඕක තමයි දෙවෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව උදේ දැන් මේ අවස්ථාවේදී බල්බ් එක පත් වෙනවා. මොකද මුලි ෂෝට් කරන්ට් එකක් යනවනේ. මේ අවස්ථාවේදී බල්බ් එක පත් වෙන්නේ නැහැ. දැන් ආපහු කරන්ට් එකක් යන්න බෑ. උඩරම ගිහිල්ලා ඉවරයි. ආයේ මේ තුන්වෙනි අවස්ථාවේදී ඉන්නේ පුතේ. දැන් මෙයා නිකන් తాවකාලික බැටරියක් වගේ ධාරිත්‍රකේ දැන් charge කරගෙන ඉන්නේ. දැන් මේ ධන පැත්ත ඍණ පැත්ත මෙයා දැන් මෙයා බැටරියක් බවට తాවකාලික බැටරිය බවට පත් වෙලා අපි කෙලින්ම මේ සන්නායක කෙලින්ම සම්බන්ධ කරන් බැටරිය අයින් කරලා ධාරාව මේ පැත්තට ආපහු අනිත් පැත්තට ගලන්න ගන්නවා. කොහොම ගලන් ගිහලා ධාරාව ටක් ගාලා ශනිකව නැති වෙනවා. කියන්නේ මෙතනත් වෙන්නේ බල්බ් එක පත්තු වෙලා ශනිකව නිවිල යනවා. මෙතනත් වෙන්නේ බල්බ් එක පත්තු වුණා ශනිකව නිවිලා ගියා. රයිට්. ওই ටික ඇඳ ගන්න පුතේ. මේ ටික ඇඳ ගන්න උතන. ඔයාලගේ 27 වෙනි පිටුවේ 27 වෙනි පිටුවේ මේ ටික ඇඳ ගන්න ඉක්මනට. මේ ටික ඇඳ ගන්න 27 වෙනි පිටුවේ මෙතන ඇඳ ගන්න. එතන ඇඳ ගන්න ඔය ටික විස්තර ටික ලියා ගන්න මේ ටික ලියලා ඉවර කරමු. මේකම ඔක්කොම ශනිකව සිද්ධ වෙනවා ශනිකව charge වෙනවා ආය අපි මොකීට සම්බන්ධ කරාම ශනිකව බහැලා යනවා අපි ඔක මම පෙන්නුවා ඔක ඔයාලට හරියද right practical එක පෙන්වන්නේ ඔයාලට ශනිකව charge වෙනවා ශනිකව බහැලා යනවා right
රයිට් පුතේ ලියා ගන්න ඊට පස්සේ එතන පහලින් ලියා ගන්න ටියුට් එකේ එතන ඊට තියෙනවනේ දීලා තියෙන තැන ලියා ගන්න සිම්පල් A කියලා දාලා ලියා ගන්න මුලින්ම සිම්පල් A අවස්ථාව ලියමු ඉක්මනට මේක ලියාගෙන ඉවර කරමු සිම්පල් A අවස්ථාව දාගන්න පුතේ දාරිත්‍රකයේ සැපයුම් විභවයට සම්බන්ධ කළ සැනින් 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 ධාරාවක් සුළු වේලාවක් ගමන් කර ශුන්‍ය වේ. දාරිත්‍රකයේ සැපයුම් විභවයට සම්බන්ධ කළ සැනින් ධාරාවක් සුළු වේලාවක් ගමන් කර ශුන්‍ය වේ. 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 රයිට්. එතන වරහණක් දාලා ලියා ගන්න රතු පෑනෙන් එතනින්ම වරහණක් දාලා ලියන්න එතනින්ම රතු පෑනෙන් ලියා ගන්න. බල්බය හොඳින් දැල්වි එළිය අඩු වී නිවි යයි. 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 right බල්බය හොඳින් දැල්වි එළිය අඩු වී නිවි යයි. ඊට පස්සේ ඊළඟ රූලේ පුතේ රූලක් අරින්න එපා ඊට පොඩ්ඩක් මදි වෙයි අරින්න එපා රූලක්. ඊළඟ රූලෙම දාගන්න සිම්පල් B කියලා දාලා ලියා ගන්න පුතේ. දාරිත්‍රකයට සැපයුමේ ධනාග්‍රේ සම්බන්ධ තහඩුව ධන ලෙසද දැන් මේ B අවස්ථාව ගැන කියන්නේ. දාරිත්‍රකයට සැපයුමේ ධනාග්‍රේ සම්බන්ධ තහඩුව ධන ලෙසද දාරිත්‍රකයට සැපයුමේ ධනාග්‍රේ සම්බන්ධ තහඩුව ධන ලෙසද දාරිත්‍රකයට සැපයුමේ ධනාග්‍රේ සම්බන්ධ තහඩුව ධන ලෙසද ඍණාග්‍රේ සම්බන්ධ තහඩුව ඍණ ලෙසද ඍණාග්‍රේ සම්බන්ධ තහඩුව ඍණ ලෙසද ඍණ අග්‍රේ සම්බන්ධ තහඩුව ඍණ ලෙසද ඍණ අග්‍රේ සම්බන්ධ තහඩුව ඍණ ලෙසද සැපයුම් විභවයට සමාන විභවයකින් ආරෝපණය වේ. 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 right සැපයුම් විභවයට සමාන විභවයකින් ආරෝපණය වේ. සැපයුම් විභවයට සමාන විභවයකින් ආරෝපණය වේ. එතනත් පුතේ රතු පෑනින් දාන්න තරුවක් දාලා තරුවක් නෙමෙයි. වරහන් දාලා එතනින්ම රතු පෑනේ වරහන් දාලා එතනින්ම ලියන්න බල්බේ නොදැල්වේ. බල්බේ නොදැල්වේ. බල්බේ නොදැල්වේ. right බල්බේ නොදැල්වේ. හරිද? බල්බේ නොදැල්වේ. right හරි. ඉඩ නැත්තම් පුතේ පොඩ්ඩක් යටින් හරි ලියා ගන්න රූල් නැත්තම් යටින් හරි ලියා ගන්න. තව පොඩි ටිකක් තියෙන C මේ කොටස විතරයි තියෙන්නේ. එතනම ලියන්න. C කියලා දාලා ලියන්න. දාරිත්‍රකයේ බැටරියක් ලෙස ක්‍රියා කරමින් දැන් මේ තුන්වෙනි අවස්ථාවෙන් කියන්නේ දැන් දාරිත්‍රයේ බැටරියක් විතර ක්‍රියා කරන අවස්ථාව සම්බන්ධ කරන අවස්ථාව. දාරිත්‍රකයේ බැටරියක් ලෙස ක්‍රියා කරමින් දාරිත්‍රකයේ බැටරියක් ලෙස ක්‍රියා කරමින් දාරිත්‍රක බැටරියක් ලෙස ක්‍රියා කරමින් සුළු වේලාවක ඒ තුලින් ධාරාවක් ගලා යයි. සුළු වේලාවක් ඒ තුලින් ධාරාවක් ගලා යයි. දාරිත්‍රකයේ බැටරියක් ලෙස ක්‍රියා කරමින් සුළු වේලාවක් ඒ තුලින් ධාරාවක් ගලා යයි. සුළු වේලාවක් ඒ තුලින් ධාරාවක් ගලා යයි. right සුළු වේලාවක් ඒ තුලින් ධාරාවක් ගලා යයි. right එතනත් අන්තිමට දාගන්න රතු පෑනින් දාලා ලියා ගන්න වරහන් ඇතුළේ එතනින්ම රතු පෑනින් වරහන් ඇතුළේ දාලා ලියා ගන්න. බල්බේ හොඳින් දැල්වි එළිය අඩු වී නිවි යයි. බල්බේ හොඳින් දැල්වි එළිය අඩු වී නිවි යයි. right බල්බේ හොඳින් දැල්වි එළිය අඩු වී නිවි යයි. බල්බේ හොඳින් දැල්වි එළිය අඩු වී නිවි යයි. right හරි. බල්බේ හොඳින් දැල්වි එළිය අඩු වී නිවි යයි. right මොනාරි ලියා ගන්න බැරි වුණාද මොනාරි තේරුම් නැති දේවල් තියෙනවා නම් අහන්න පුතේ. මොනාරි අවුලක් තියෙනවා නම් අහන්න.
රයිට් මගේ අවුලක් තියෙනවා අහන්න. ඊළඟ දවසේ අපි ඒතකොට කතා කරන්නේ ප්‍රතිරෝධක ප්‍රේරක ධාරිත්‍රක තුලින් ප්‍රත්‍යාවර්ත ධාරාව ගැලීම. ධාරාව පෙරටුගාමී වෙන්නේ කොහොමද? පසුගාමී වෙන්නේ කොහොමද? පරිපතයක ජවය ගැන කතා කරමු ඊළඟ දවසේ. හරි. ඔයාලා කලින් කොහේ හරි ඉගෙනගෙන තියෙනවා නම් තේරුම් නැත්නම් හරිම සරලව ඉගෙන ගන්න පුළුවන් ඊළඟ දවසේ. රයිට්. හරි. ඊළඟ තමයි මේ රයිට්. ඔයාලට මේ ටියුට් ටික ගහලා තියෙන්නේ ටියුට් ටික ඔයාලා මේ සතිය හරි ලබන සතිය ඇතුළත ඔයාලට ලැබෙයි. මේ ගේම් කරපු කට්ටියට ලබන සතිය ඇතුළත වගේ ලැබෙයි. රයිට්. මේ සතිය හා ලබන සතිය ඇතුළත ටියුට් ටික ලැබෙයි. රයිට්. හරි එහෙනම් අපි ඊළඟ දවසේ හම්බෙමු. ආය ලබන සවුන්දා හම්බෙමු. රිවිෂන් එකෙන් අඟහරුවාද ලබන අඟහරුවාද ඉලෙක්ට්‍රිකල් එකෙන් හම්බෙමු. හරි. එහෙනම් කට්ටියටම උත්සන්නයි ජේසුපීටයි පරිස්සමින් ඉන්න. හරි.